හැමෝටම ආයුබෝවන්. ඉතින් ගිය දවසක මම රෙකෝඩින් එකක් දැම්මා ඔයාලට යුනිට් 1 and 2 වල ෆයිනල් එකට වැදගත් වෙයි කියලා එන පාඩම් වල පේපර් වලත් සමහර තැන් මම පෙන්වුවා විතරයි අන්තරම පේපර් කරේ නැහැ. නමුත් ෆයිනල් වල අහලා තියෙන ප්‍රශ්න කොතනින්ද අහලා තියෙන්නේ කියලා මම ඔයාලට පෙන්වුවා. ඉතින් කොහොම හරි අද මේ රෑ වෙලා පොඩි එක සෙෂන් එකක් මට කරන්න හිතුණා. මොකද තව පොත් අපිට 3ක් ඉතුරු වෙලා තියෙනවා. නමුත් එක සෙෂන් එකක් මම ඔයාලට ගිය සතියේත් එක මෙන්ෂන් කරා. එක සෙෂන් එකක් තියෙනවා. ඒක හරිම වැදගත්. මොකද එක සෙෂන් එකකින් ෆයිනල් වල තනි ප්‍රශ්නයක් හැදෙනවා. මෙච්චර කාලයකට එහෙම තමයි වුනේ. ආසනාවකට මේ පාර එහෙම ඒක වෙනස් වෙන්න එපා කියලා මම කියනවා. ඒ කියන්නේ එහෙම වෙන්නේ නැහැ කොහොමත්. කොහොම හරි අපි යන්නේ යුනිට් 4 වල. ඔයාලගේ 4 වෙනි යුනිට් එකේ lipid and nucleic acid කියන යුනිට් එකේ 5 වෙනි පාඩම. මේක හරිම වැදගත් පාඩමක්. මොකද සාමාන්‍යයෙන් ෆයිනල් පේපර්ස් අපි බැලුවොත් එහෙම එක යුනිට් එකකින් එක ප්‍රශ්න ගානේ වගේ තියෙනවා. හැබැයි කිසිම ෆයිනල් එක හම්බෙලා නැහැ අපිට level 3 4 5 වල එක සෙෂන් එකකින් තනි ප්‍රශ්නයක් ෆයිනල් වලට හැදෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි මේ නියුක්ලියික් ඇසිඩ් ගැන බයෝමොලිකියුල්ස් වල අහන ප්‍රශ්නේ. ඉතින් මේ මුලින් ඉඳලා එමු සෙෂන් එකේ. එතෙන්දි මම මේක තමයි අපි සෙෂන් එක සෙෂන් 5 නියුක්ලියික් ඇසිඩ් ස්ට්‍රක්චර්. ඉතින් හරිම සරල පාඩමක්, සරලයි. මතක තියාගන්න පොඩි දැන් කීපයයි තියෙන්නේ. ගොඩක් දේවල් අපිට A level දැනුමින් අපිට පුළුවන් මතක තියාගන්න. ඉතින් කොහොම නමුත් මුලින් ඉඳලා අපි මතක පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරගමු. මුලින්ම මෙයාලා මුලින්ම අපිට කතා කරනවා අපි නියුක්ලියික් ඇසිඩ් එකක් කියන්නේ මොකක්ද? එතකොට first we study the structure of nucleic acids, nucleotides, which are monomer units of nucleic acid. DNA RNA කියන nucleic acid දෙක ගත්තොත් deoxyribonucleic acid and ribonucleic acid කියන දෙන්න ගත්තොත් ඒ වගේ මොනම යුනිට් එක කියන කුඩාම තැනුම් එකක තමයි නියුක්ලියෝටයිඩ් එකක් කියන්නේ. එතකොට නියුක්ලියෝටයිඩ් ගොඩක් එකතු වෙලා තමයි නියුක්ලියික් ඇසිඩ් එකක් කියන එක හැදෙන්නේ. හරිද? ඒක මුල්ම එක. එතකොට in nucleic acids they are linked linearly to form polynucleotide chains. එතකොට මේ highlight කරපු තැන මම කියලා තියෙන්නේ nucleotide linearly රේඛීයව එකතු වෙලා හැදෙනවා නියුක්ලියෝටයිඩ් චේන් එකක්. නේද? එතකොට ඒකේ hundreds of නැත්නම් millions of nucleotide තියෙන්න පුළුවන් ඒ තනි චේන් එකේ. එතකොට nucleotides are found in cells either as components of nucleic acids or as individual molecules. එතකොට අපි මේ සෛලයක් ගත්තොත් එහෙම සෛල ඇතුලේ nucleic acid විදිහට මේවා තියෙන්නත් පුළුවන්. නැත්නම් individual molecule විදිහට මේ නියුක්ලියෝටයිඩ් තියෙන්නත් පුළුවන්. සමහර නියුක්ලියෝටයිඩ් individual molecule විදිහට තියෙනවා. ඇයි? DNA transcription වලදී එක DNA අණුවකින් තව එකක් අපි මොකක්ද ඒකට කියන්නේ? DNA විභේදනය වෙනකොට parents molecule එකෙන් අලුතෙන් molecules හැදෙනකොට සෛල විභාජනයේදී අලුතෙන් නියුක්ලියෝටයිඩ් ඕන වෙනවා DNA පිටපත් කරනකොට. එතකොට ඒ DNA විදිහට individual molecule විදිහටත් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනට already පවතින DNA RNA molecule විදිහට තියෙන්නත් පුළුවන්. එතකොට මෙයාලා මෙතෙන්දි පෙන්නනවා they perform diverse functions and some important functions. එතකොට මේ nucleotides වල nucleotide ගත්තොත් එහෙම මේ nucleotide වල functions දෙකක් තියෙනවා. මොකද්ද? Formation of nucleic acid by acting as a monomer unit.
තැනුම් මේකක විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම එනර්ජි කැරියර්ස් විදිහට ඉන්නවා. ATP, ADP, AMP විදිහට මතකද? ATP කියන්නේ ශක්තිය ගබඩා කරන අණුවනේ ජීවීන්ගේ. ඒ ATP විදිහටත් ඉන්නවා. ඒ කියන්නේ එයත් නියුක්ලියෝටයිඩ් එකක් තමයි. එතකොට ස්ට්‍රක්චර් ඔෆ් නියුක්ලියෝටයිඩ් හරිම වැදගත්. මේක අනිවාර්යෙන් ෆයිනල් එකේදී නිවාලන නියුක්ලියෝටයිඩ් එකක් අඳින්න වෙනවා. ඉතින් DNA වෙන්න පුළුවන්, RNA වෙන්න පුළුවන්, නැත්නම් ATP වෙන්න පුළුවන්, ADP වෙන්න පුළුවන්, AMP වෙන්න පුළුවන්. adenosine triphosphate, adenosine diphosphate, adenosine monophosphate. tri di M කියන්නේ 3 2 1 කියලා දන්නවනේ. phosphate group 3ක් මේ විදිහට තියෙනවා නම් එයාලා triphosphate දෙකක් විතරක් තිබ්බොත්, එයාලා diphosphate එකක් විතරක් තිබ්බොත් එයාලා monophosphate කියලා හඳුන්වනවානේ. එතකොට බලන්න නියුක්ලියෝටයිඩ් එකක් ගත්තොත් කොටස් 3ක් තියෙනවා. එකක් sugar molecule එකක් තියෙනවා. pentose sugar එකක් තියෙනවා. එතකොට ඒ pentose sugar එක ඩියොක්සි කියලා නැහැ මෙතන. පොදුවේ sugar එකක් කියලා තමයි තියෙන්නේ. ඩියොක්සි නම් ඒක ඔක්සිජන් එක්කෙනෙක් අඩු වෙනවා. ඇත්තටම මේ දෙවෙනි මේ අපි දන්නවනේ මේ නම් කරන හැටි නේද? sugar molecule එකක් නම් කරනකොට මෙතන ඔක්සිජන් පටන් ගන්න ඔක්සිජන්ට දකුණු පැත්තේ තියෙන කෙනාගෙන්. ඒ කියන්නේ මෙයාගෙන් 1 2 3 4 මෙතනින් උඩට CH2 එකක් යනවා. CH2OH group එකක්. ඒක 5. එහෙමනේ මෙහි ඉඳලා නම් කරගෙන ඉන්නේ. එතකොට මේ දෙවෙනි තැනට තියෙන OH එක තමයි සාමාන්‍යයෙන් ඩියොක්සිරයිබෝස් වල H එකක් විදිහට තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ ඩියොක්සිරයිබෝස් sugar එකක් ගත්තොත් එහෙම දෙවෙනි තැන තියෙන්නේ දෙවෙනි කාබන්ට හයි වෙලා තියෙන්නේ හයිඩ්‍රජන් එකක්. සාමාන්‍යයෙන් තියෙන්න ඕන මොකද්ද? OH එකක්. ඒ ඔක්සිජන් නැතුව හයිඩ්‍රජන් විතරක් තියෙන. ඒකින් එයාට කියනවා ඩියොක්සිරයිබෝස් කියලා. මෙතෙන්දී ඔයාලට පේනවා මෙතන OH එකක් තියෙනවා. එහෙනම් මෙයා ඩියොක්සිරයිබෝස් නෙමෙයි, මෙයා රයිබෝස් sugar එකක්. මෙයාට කියන්නේ රයිබෝස්. හරි. මොනවාද කොටස් තුන? එකක් phosphate group එකක් හෝ කීපයක් සෙට් වෙලා තියෙන්න පුළුවන්. ඒක එකක්. sugar molecule එකක් තියෙන්න ඕන. pentose. අනිත් එකන බේස් එකක් තියෙන්න ඕන. භස්මයක් නයිට්‍රෝජනීය භස්ම කාණ්ඩයක් තියෙන්න ඕන. ඒවා තමයි මූලික අවශ්‍යතා. එතකොට නියුක්ලියෝටයිඩ් එකක් හැදෙන්න. හරිද? එතකොට ෆයිනල් වල හම්බෙන වචන දෙකක් තියෙනවා. මේ පොතේත් හම්බෙන වචන දෙකක් තියෙනවා. නියුක්ලියෝටයිඩ් and nucleoside. tide and side. මතකද? මතක තියාගන්න වෙයි. nucleoside. SIDE and nucleotide කියලා තව එකක් මෙතන මේ තියෙන්නේ. nucleotides and nucleosides. නම් දෙක පටල ගන්න එපා. නම් දෙකෙන් කියවෙන්න දෙකක්. මොනවද මේ දෙක? අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. මෙතන මොකද්ද මේ කියන්නේ? molecules containing the sugar unit and base are called nucleosides. අන්න වැදගත් වචනයක්. nucleoside කියන්නේ මොකද්ද? side එකක් කියලා කියන්නේ sugar molecule එකයි එයාට බැඳිලා තියෙන phosphate group එකයි දෙකේ එකතුව. ඒ දෙන්නට අපි කියන්නේ sugar molecule එකයි phosphate group එකයි විතරයි නම් එයාට තමයි අපි side කියලා කියන්නේ, nucleoside එකක් කියලා. තේරුණාද? එතෙන්දී අපි ඇත්තටම සමාවෙන්න පොඩි වැරදීමක් වුණා. සමාවෙන්න පැටලුණා මට. මොකද්ද nucleoside එකක් කියන්නේ? nucleoside එකක් කියන්නේ sugar unit එකයි plus base එකයි. මොකද අපි නම් කරන්නේ base එකට අනුවනේ. එතකොට phosphate නෙමෙයි, sorry, sugar unit එකයි base එකයි. හරිද? එතකොට sugar unit එකයි base එකයි තියෙන එකට අපි කියන nucleoside එකක් කියලා. එතකොට මොකද්ද nucleotide එකක් කියන්නේ?
නියුක්ලියෝටයිඩ් එකක් කියන්නේ මොකක්ද? නියුක්ලියෝටයිඩ් එකක් කියන්නේ මේ තුනේම ඒ කියන්නේ නියුක්ලියෝසයිඩ් එකයි phosphate group එකේ PO4 3- phosphate group එකේ එකතුවට තමයි අපි කියන්නේ නියුක්ලියෝටයිඩ් එකක් කියලා. ওই දෙකේ වෙනස මතක තියාගන්න. මොකද්ද? ආයෙත් මම කියනවා නියුක්ලියෝසයිඩ් එකක් කියන්නේ sugar group එකයි base එකයි දෙකේ එකතුව. තේරුණාද? මේ දෙන්න base එකයි sugar එකයි දෙන්නගේ එකතුවට අපි කියනවා නියුක්ලියෝසයිඩ් එකක් කියලා. නියුක්ලියෝසයිඩ් එකට phosphate group එකත් එක්ක එකතු වුණොත් ඒ full එකට කියනවා සම්පූර්ණ full molecule එකට අපි කියනවා නියුක්ලියෝටයිඩ් එකක් කියලා. පටල ගන්න එපා. නම් දෙකක්. side කියන්නේ එකක්, tight කියන්නේ එකක්. හරිනේ? හරි. එතකොට මම හිතනවා ඔයාලට ඒක clear දැන්. හොඳේ. එතකොට අපි යන් ඉස්සරහට in some nucleotides the phosphate group is present at the carbon second and third position එකේ තියෙන. ඒ කියන්නේ ගොඩක් දුරට මම මෙතන මතක තියාගන්න තව දෙයක් තමයි සාමාන්‍යයෙන් phosphate group එක සාමාන්‍යයෙන් usually බඳින්නේ පස්වෙනි කාබන්ට. අර උඩට නිරලා තියෙන CH2 group එකේ කාබන්ට තමයි phosphate group එකක් සාමාන්‍යයෙන් attach වෙන්නේ normal විදිහ. හැබැයි exception දෙකක් තියෙනවලු. සමහර අවස්ථාවල දෙවෙනි කාබන්ටත් බැඳෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන දෙවෙනි කාබන් එකේ තියෙන OH වෙනුවට නැත්නම් තුන්වෙනි කාබන් එකේ OH වෙනුවටත් සමහර අවස්ථාවලදී කලාතුරකින් බැඳෙන්න පුළුවන්ලු phosphate. හැබැයි කලාතුරකින් හැම වෙලෙම නෙමෙයි. මොකද එහෙනම් සාමාන්‍ය විදිහ පස්වෙනි කාබන් එකේ තියෙන OH group එකට තමයි phosphate group එකක් සාමාන්‍යයෙන් එහෙනම් බැඳෙන්නේ. හරි. අපි එහෙනම් ඊළඟ තැනට යන් structures of nucleotides in nucleic acids. හරිම වැදගත් තැනක්. The sugar units that are found in nucleic acid are beta ribose. ඇයි beta ribose කියන්නේ? නැත්නම් beta deoxyribose. ඇයි එහෙම කියන්නේ කියලා මතක තියාගන්න ඕනේ. ඇයි මම එහෙම කියන්නේ? ඔයාලට ගිය පාර මම sugars ගැන කියද්දී alpha beta anomer beta anomer කියලා කොටස් දෙකකට වෙන් කරා මතක ඇති. මොකද්ද alpha beta කියලා වෙන් කරන්න හේතු උපාදකුනේ? මතක තියාගත්තේ කොහොමද? මෙතන ඔක්සිජන් තිබුණා. මෙතන ග්ලූකෝස් වල ස්ට්‍රක්චර් එක මම සම්පූර්ණයෙන්ම අඳින්නේ නැහැ. නමුත් මම කාබන් චේන් එක විතරක් අඳිනවා. මෙතන තිබ්බා මතක ඇති anomeric OH group එකක්. ග්ලූකෝස් වල. මේ group එක පල්ලෙහාට තිබ්බොත් එහෙම මේ උඩ CH2OH group එකට trans විදිහට තිබ්බොත් පල්ලෙහාට අපි ඒකට කිව්වා alpha anomer කියලා. මේක උඩු අතට තිබ්බොත් එහෙම ඒ කියන්නේ CH2OH group එකට cis විදිහට තිබ්බොත් අපි ඒකට හැදුවා ඇඳින්නවා beta anomer කියලා. ඉතින් මෙතනත් ඒ කතාව තමයි. මේවත් sugars නේ. එතකොට මොකද්ද මෙතන කියන්නේ? මෙතන මෙයාලා කියනවා the sugar units that are found in nucleic acid are beta form. ඒ කියන්නේ nucleic acid වල තියෙන sugars ribose වෙන්න පුළුවන්, deoxyribose වෙන්න පුළුවන්. කවුරු හිටියත් එයාලා beta form එකේ. ඒ කියන්නේ මොකද්ද? OH group එකේ තියෙන උඩු අත පැත්තට. ඒකට තමයි base එක සම්බන්ධ වෙන්නේ. මේ රූපෙත් එහෙමනේ පෙන්නලා තියෙන්නේ. base එකේ තියෙන උඩු පැත්තට. ඒ කියන්නේ මේ CH2 මේ මෙතන තියෙන මේ CH2 group එක පැත්තටමයි බේස් එකක් බැඳලා තියෙනවා. ඒ කියන්නේ මෙයා බීටා ෆෝම් එකේ ඉන්න කෙනෙක්. මතක තියාගන්න. මහ ලොකු දෙයක් එතන නැහැ. මතක තියාගන්න. හරි. ඊට පස්සේ මෙයාලා මෙතන ආයි කියලා තියෙනවා the bases found belong to purine and pyrimidine. purine සහ pyrimidine කියන group දෙකට අදාළ bases තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. Numbering of sugar units and bases are shown in figure 5.2. එහෙනම් මේ bases සහ sugar නම් කරන හැටි නම්බර් කරන හැටි ඊළඟ එකේ පෙන්නලා තියෙනවා. අපි බලමු. මහ ලොකු දේවල් නෙමෙයි. බලමු. බලන්න. මොකද්ද මෙතන තියෙන්නේ? අපි නම් කරන හැටි කිව්වනේ. ඔක්සිජන් නෙමෙයි. ඊට දකුණු අත පැත්තෙන් තියෙන පටන් ගන්න කාබන් වලින් තමයි නම් කරන්න අංක කරන්න පටන්. 1 මෙතන 1 2 3 4 5. පස්වෙනි එක තමයි උඩට තියෙන්නේ. ග්ලූකෝස් වල නම් කර විදිහම තමයි.
මෙතන පොඩි printing mistake එකක් තියෙනවා. මොකද මෙයා beta ribose කියලා හඳුන්වලා තියෙනවා. මෙයා beta deoxyribose කියලා හඳුන්වලා තියෙනවා. ඔයාලගේ පොතේ 5.1 5.2. ඔයාලා පොඩ්ඩක් compare කරලා බලන්න මේ දෙන්නගේ මොකද්ද තියෙන වෙනස්කම්. මේ group මේ sugar එකේ මෙයාගේ මොනවත් වෙනස්කමක් නැහැ. පොඩි printing mistake එකක් වෙලා තියෙනවා. මොකද්ද? deoxyribose නම් දෙවෙනි කාබන් ගේ තියෙන OH group එකක් තියෙන විදිහක් නෑ deoxyribose වල. දෙවෙනි කාබන් ගේ තියෙන OH H එකක් වෙන්න ඕන deoxyribose වලදී. ඒක printing mistake එකක්. එතකොට මෙයා deoxyribose beta මෙයා beta ribose. purine සහ pyrimidine කොහොමද මේව මතක තියාගන්නේ? කනෙක්ෂන් එක මොකක් හරි වුණා. පොඩි වැස්සක් වගේ තියන්න දෙන හින්දා මම හිතන්නේ. මම දන්නේ කොතෙන්ද රෙකෝඩ් වුනේ කියලා. මම තායි කියන්නම්. මෙතන පෙන්නන්නේ beta ribose, මෙතන beta deoxyribose. මම එතකොට කිව්වේ deoxyribose නම් දෙවෙනි කාබන්ගේ OH එකක් තියෙන විදිහක් නැහැ. මේ OH එක H එකක් වෙන්න ඕන. මේක printing mistake එකක් කියලා මම කිව්වා. හරිද? ඊට පස්සේ bases ගත්තොත් වර්ග දෙකක් තිබ්බා purine සහ pyrimidine. එතකොට එක group එක heterocycle cycle දෙකක් තියෙනවා. ඒ කියන්නේ heterocyclic එකක්. එතකොට මෙතන කාබන්ට අමතරව නයිට්‍රජන් උත් තියෙනවා මේ cycle වල. cycle දෙකක් join වෙලා තමයි purine හැදෙන්නේ. එතකොට කොහොමද ඒක මතක තියාගත්තේ? pyrimidine වල නම් තියෙන එක cycle එකයි. monocycle ඒක. එතකොට කොහොමද ඒක මතක තියාගන්නේ? මම නම් මතක තියාගත්තේ purine කියදී අකුරු පොඩ්ඩයි තියෙන. අකුරු පොඩ්ඩයි ඒකට විරුද්ධ පැත්තට chain දෙකක්. එහෙනම් වැඩිපුර circle දෙකක් තියෙනවා purine වල. අකුරු පොඩ්ඩක් තියෙනවා නම් යාළුවකින් වැඩිපුර තියෙනවා කියලා මම මතක තියාගත්තා. pyrimidine වල අකුරු ගොඩක් තියෙනවා. එහෙනම් එයාගේ එක cycle එකයි තියෙන්නේ කියලා මම මතක තියාගත්තා. ඔයාලට ලේසි විදිහකට ඔයා ඒක මතක තියාගන්න. හරි. එතකොට purine සහ pyrimidine ගත්තොත් එහෙම purine ගත්තොත් දැන් අපි දන්නවා cycles දෙකක් තියෙනවා. ඒකේ මතක තියාගන්න ඕන දෙන්නෙක් ඉන්නවා. කවුද? adenine සහ guanine කියන දෙන්න විතරයි purine වලට හැම වෙලෙම ඉන්නේ. මේ දෙන්න පොදුවේ DNA RNA දෙකේම තියෙනවා. adenine සහ guanine කියන දෙන්න cycle දෙකක් තියෙන molecule දෙකක්, bases දෙකක්. එතකොට මේ වගේ structure එක මම හිතන්නේ කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. හැම final paper එකකම වගේ මෙයාලගේ structure එක දීලා තියෙනවා. සැකයි නම් කෝඩිනේටර් පොඩ්ඩක් කෝල් එකක් දීලා අහන්න මැඩම් මෙන්න මෙහිමයි. මෙහෙම ප්‍රශ්න වල දීලා තියෙනවා. අපි ඒව කටපාඩම් කරගන්න ඕනද? කතා කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් අනිත් අතට පිරිමිඩීන් ගත්තොත් එතෙන්දි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොනවාද? මේ සයිටෝසින් කියන කෙනා DNA RNA දෙකේම ඉන්නවා පොදුවේ. නමුත් මෙතෙන්දි මේ දෙන්නෙක් ඉන්නවා යුරැසිල් සහ තයිමින් කියලා. කොහොමද වෙනස් වෙන්නේ කියලා මේ ෆිගර් එකේම පෙන්නලා තියෙනවා. මෙතන මේ R group දෙක වෙනුවට R කියන group දෙක වෙනුවට හයිඩ්‍රජන් හිටියොත් මේ දෙන්නම හයිඩ්‍රජන් වුණොත් මෙයා යුරැසිල්, මේ දෙන්නම CH3 වුණොත් එයාලා තයිමින්. එතකොට ඇඩිනින්, ගුවැනින්, සයිටෝසින් සහ තයිමින් කියන හතර දෙනා හැම වෙලේම හම්බෙන්නේ DNA වල. එතකොට ඇඩිනින්, ගුවැනින්, සයිටෝසින් සහ යුරැසිල් කියන හතර දෙනා ඉන්නේ RNA වල. හරිද? එතකොට ඒක මතක තියාගන්න ඕන. මොනවද එතකොට මතක තියාගන්න ඕන දේවල්? රයිබෝස් කියලා කෙනෙක් ඉන්නවා, ඩියොක්සිරයිබෝස් කියලා ඉන්නවා. එතකොට කෝකටත් කියලා ඔයාලා රයිබෝස් ඩියොක්සිරයිබෝස් වල ස්ට්‍රක්චර්ස් මතක තියාගන්න. මම කියවනේ ග්ලූකෝස් වල ස්ට්‍රක්චර් මතක තියාගන්න කියලා. ඒ වගේම මේ රයිබෝස් වල ඩියොක්සිරයිබෝස් වල රයිබෝස් මතක තියාගත්තා නම් ඩියොක්සිරයිබෝස් මතක තියාගන්න ලේසි. නේද? අමාරුවක් නෑ මේ රයිබෝස් මතක තියාගන්න. ඩියොක්සිරයිබෝස් කියන්නේ දෙවෙනි කාබන්ගේ බැඳලා ඉන්න OH වල හයිඩ්‍රජන් කෙනෙක් විතරයි ඉන්නේ. ආයේ පියුරින් ගැන කියද්දි මොකද්ද කිව්වේ? අකුරු කීපයයි තියෙන්නේ. පිරිමිඩින් කියද්දි අකුරු ගොඩයි, පියුරින් කියද්දි අකුරු පොඩ්ඩයි. අකුරු අඩුවෙන් තියෙන කෙනාට සයිකල් දෙකක් ඉන්නවා. වැඩිපුර සයිකල් එකක් තියෙනවා. අකුරු වැඩියෙන් තියෙන කෙනාට එක සයිකල් එකයි තියෙන බැලන්ස් කරගන්න. එහෙම මතක තියාගන්න. එතකොට පියුරින් ගත්තොත් එහෙම දෙන්නයි ඉන්නේ. ඇඩිනින් සහ ගුවැනින්. පිරිමිඩින් ගත්තොත් එහෙම සයිටෝසින්, යුරැසිල් සහ තයිමින් කියලා තුන් දෙනෙක් ඉන්නවා.
ඒකෙදි යුරසිල් ඉන්නේ හැම වෙලේම RNA එක්ක තයිමින් ඉන්නේ DNA එක්ක. හරිද? ඊට පස්සේ මෙතන මෙයාලා පොඩි ටේබල් එක දීලා sugars and bases in nucleotides in DNA and RNA. එතකොට මොකද්ද මේකදී කියන්නේ? cytosine, thymine, adenine සහ guanine. අර මං ඉස්සෙල්ලා ඇඳලා පෙන්නපු ටික. ඉන්නවනම් deoxyribose වෙනස තියෙන්නේ මෙතන uracil ඉන්නවා. uracil ඉන්නවනම් එයා RNA වල ඉන්නේ. මෙතෙන්දී ආය අහනවා ආයෙත් ඒක confirm කරගන්න ඔයාලට uracil differs from how does uracil differ from thymine? කොහොමද මේක සමහරට අහන්න පුළුවන් මේ පොඩි short question එකක් විදිහට final එක. මොකද්ද? uracil thymine වලින් differentiate කරගන්නේ කොහොමද? ribose and deoxyribose differentiate වෙන්නේ කොහොමද? අපි එතකොට දන්නවා deoxyribose වල දෙවෙනි කාබන් ගේ ඉන්න OH group එක H විදිහට තියෙනවා නම් යා deoxyribose, OH group එක මෙහෙම ඉන්නවා යා ribose. එතකොට uracil දෙන්නගේ වෙනස මොකද්ද? මෙයාලා නම් කරන හැටි දැනගන්න ඕනේ. එතකොට කොහොමද මේ bases නම් කරන්නේ? සාමාන්‍යයෙන් මෙතනත් මෙයාලා පෙන්නලා තියෙනවා. ඒක මම නිකන් ඔයාලට වෙනම ඇඳලා පෙන්නුවා. සාමාන්‍යයෙන් එක cycle එකක් තියෙනවා නම් මෙතන nitrogen ඉන්නේ. මෙතනත් nitrogen නම් කරන්න පටන් ගන්න මේ පල්ලෙහාම එකකින්. යන්නේ කොයි පැත්තටද? වාමාවර්තව යන්නේ නම් කරද්දී. මෙහෙම 2 3 4 5 6 විදිහට තමයි නම්බර් කරන්නේ මේ පැත්තට වාමාවර්තව නේද? ඔය විදිහට තමයි නම් කරන්නේ. සයිකල් දෙකක් ඉන්නව නම් ඕකේ විරුද්ධ පැත්තට එනවා. අමුතු වෙනවා ටිකක්. කොහොමද? සයිකල් දෙකක් ඉන්නව නම් මෙතන nitrogen මේක ඕගනික් වල මං හිතන්නේ level ඕගනික් වල මේක කියලා දෙනවා. කොහොම හරි එතෙන් චිර දුර යන්න ඕනේ නැහැ. high resolution වලින් බලන්න වෙයි වීඩියෝ එක. මොකද වීඩියෝ එක YouTube දානකොට resolution අඩු වෙලා තමයි මුලින්ම open කරද්දී පෙන්වන්නේ. high resolution දාලා බලන්න. හරි. එතකොට මේක නම් කරද්දී කොහොමද? මේක හැම වෙලෙම නම් කරන්න පටන් ගන්නෙ මෙතනින් මේ පොසිෂන් එකකින්. ඒක යන්නේ තනි එක්කෙනාට ගිය පැත්තට විරුද්ධ පැත්තට. ඒ කියන්නේ දක්ෂිණාවර්තව තමයි යන්නේ මෙහෙම. ඒකත් එක සයිකල් එකක් එක විදිහකට නම් කරලා අනිත් එක්කෙනා දෙවෙනියට නම් කරන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. මෙයා 1 මෙයා 2 මෙයා 3 මෙයා 4 මෙයා 5 මෙයා 6. ඒ සයිකල් එකේ ඉවරුනහම එහා පැත්තේ සයිකල් එකේ මුදුනෙන් තමයි පටන් ගන්නෙ. මෙයා 7 මෙයා 8 මෙයා 9. ඒක රූල් එකක්. කොහොමද ඩෙවලොප් වුනේ කියලා මම දන්නේ නැහැ. මේක රූල් එකක්. කොහොමද පටන් ගන්නෙ? දකුණු පැත්තේ තියෙන සයිකල් එකේ උඩම කාබන් ගෙන් නෙමෙයි ඊට පල්ලෙහින් පටන් ගන්න. වම් අත පැත්තේ. නෙමෙයි දකුණු අත පැත්තේ. එයා 1 2 3 4 5 එක සයිකල් එකක් නම් කරලා ඉවරලා අනිත් සයිකල් එකේ මුදුනෙන් පටන් ගන්නවා. එයා යන්නේ වාමාවර්තව. මෙයා යන්නේ දක්ෂිනාවර්තව. කොහොම තමයි ওই සයිකල් දෙක නම් ඕක ඕගනික් වල පැහැදිලිව කියලා දීලා දෙනවා. නමුත් ඒක ඕගනික් බලන්න යන්න ඕනේ නැහැ. මේ විදිහට මතක තියාගන්න. මොනවාද? පිරිමිඩීන් බේසස් නම් කරනකොට නම් කරන්නේ පල්ලෙහා ඉඳලා තමයි අංක දාන්න පටන් ගන්නෙ. එයා වාමාවර්තව තමයි නම්බර්ස් කරගෙන යන්නේ. පියුරින් ගත්තොත් සයිකල් දෙකක් තියෙනවා. දකුණු අත පැත්තේ සයිකල් එක මුලින්ම දක්ෂිනාවර්තව නම් කරලා මම කියද්දි පැටලුවා නේද? කියද්දි පැටලුවා ඔයාලට. කොහොමද? මේ පැත්තට තමයි නම් කරගෙන ගියේ සයිකල් එක. ඔව් දක්ෂිනාවර්තව මෙහෙම නම් කරේ. මෙයාව නම් කරන්නේ එතකොට මේ පැත්තට. හරිනේ. දැන් හරි. මෙන්න විරුද්ධ සයිකල් දෙක විරුද්ධ පැති වලට එක්කෙනෙක් වාමාවර්තව අනිත් එක්කෙනා දක්ෂිනාවර්තව තමයි නම් කරගෙන යන්නේ. ඒක නම් කරන හැටි. නමුත් මේ ප්‍රශ්නෙට ওই ටික අදාළ වෙන්නේ නැහැ. මොකද්ද ප්‍රශ්නවලදී ඔයාලා දැනගන්න ඕන දේවල්? මේ ප්‍රශ්නේදී අහන්නේ යුරැසිල් තයිමින් වලින් වෙන් කරගන්නේ කොහොමද? මොනවද වෙන් කරගන්නේ? එතකොට අර නම්බර් කරපු හැටි ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඒකයි වැදගත්කම. මොකද්ද? කොහොමද? ඒක අපි කියන්නේ. පළවෙනි කාබන් පළවෙනි නයිට්‍රජන් ගේ නම්බර් 1 පොසිෂන් එකේ ඉන්න නයිට්‍රජන් උයි 2 3 4
පහ 1 and 5th කියන පොසිෂන් දෙකට බැඳලා ඉන්න ගෲප් එක මෙතිල් ගෲප් එකක් වෙනවා කාගේද තයිමීන්ගේ යුරසිල්ගේ ඒවා හයිඩ්‍රජන් ගෲප් පමණයි කියලා මතක තියාගන්න. ওই දෙක තමයි යුරසිල් සහ තයිමීන් වෙන් කරලා තියාගන්න වෙන් කරගන්න තියෙන ඔප්ෂන් එක. තේරුණා කියලා මම හිතනවා. හරිනේ. එතකොට ඕක සමහරට අහන්න පුළුවන් පොඩි ප්‍රශ්නයකට ෆයිනල් අනු ප්‍රශ්නයක් පොඩි අනු ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. හොඳයි. ඊළඟ තැනට අපි යමු. මොකද මෙතන කියලා තියෙන්නේ in forming nucleosides N1 pyrimidine bases or N9 purine bases are attached to the C1 of the pentose ring. මොකක්ද ඒ කියන්නේ? මෙතෙන්දි තමයි ඔයාලට ෆයිනල් එකට වැදගත් වෙන පොයින්ට්ස් කීපයක් එකතු වෙනවා. ඔයාලට අනිවාර්යෙන් ෆයිනල් එකේ නියුක්ලියෝටයිඩ් එකක් අඳින්න දෙනවා. එතකොට නියුක්ලියෝටයිඩ් එකට මේ ෆොස්ෆේට් ගෲප් සහ බේසස් කොහොමද sugar molecule එකට කනෙක්ට් කරන්නේ? කොයි පොසිෂන් එකෙන්ද කියලා තමයි මේ කියන්නේ. හරිම වැදගත්. මොකද්ද? පියුරින් වල නම් පියුරින් කියන්නේ සයිකල් දෙකක් තියෙන කෙනාගේ එයාගේ 9 වෙනි පොසිෂන් එකේ ඉන්න නයිට්‍රජන්ගේ හයිඩ්‍රජන් සහ පිරිමිඩීන් වල නම් පළවෙනි නයිට්‍රජන්ගේ ඉන්න හයිඩ්‍රජන් හරි මොකක් හරි ගෲප් එක තමයි sugar molecule එකේ පළවෙනි කාබන්ට බැඳෙන්නේ. තේරුණාද? මොකද ඒ කියන්නේ ආයෙත් මම කිව්වා අපි ඉස්සලා තැනදී අපි ඉගෙන ගත්තා නම් කරන මේ නම්බර්ස් කරන හැටි පියුරින් සහ පිරිමිඩීන්. මම මේ උඩ ඇඳලා තියෙන්නේ ඒකයි ආයේ පිටුවට යන්න අමාරු නිසා. මොකද්ද? නම් කරන්න පටන් ගන්නෙ මෙතනින්. සයිකල් දෙකක් තියෙන කෙනා මේ මෙතන පොසිෂන් එකෙන් තමයි නම්බර් 1 1 2 3 4 5 6 7 8 9 9 වෙනි පොසිෂන් එකෙන් තමයි පියුරින් කට්ටිය sugar molecule එකට බැඳෙන්නේ. දැන් මේ තියෙන්නේ මෙතන මේ තියෙන ඇඩිනීන් කියන බේස් එකේ 9 වෙනි පොසිෂන් එකේ නයිට්‍රජන්ගේ හයිඩ්‍රජන් තමයි මෙතන තිබ්බ OH එකට බැඳිලා ජලාණුවක් පිට වෙලා තියෙන H2O එකක් අයින් වෙලා ග්ලයිකෝසිඩික් බොන්ඩ් එකක් හටගත්තා ඒ දෙන්න අතර. තේරුණාද? එතකොට පියුරින් බැඳෙන්නේ හැම වෙලේම 9 කියන 9 වෙනි පොසිෂන් එකෙන් තමයි බැඳෙන්නේ. කොහොමද පිරිමිඩීන් බැඳෙන්නේ? පිරිමිඩීන් බැඳෙන්නේ හැම වෙලේම පළවෙනි පොසිෂන් එකේ නයිට්‍රජන්ගේ ඉන්න ගෲප් එකත් එක්ක. කාටද බැඳෙන්නේ? හැම වෙලේම sugar molecule එකේ පළවෙනි කාබන්ට තමයි මෙයා බැඳෙන්නේ. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්න ඇති. ඒක මතක තියාගන්න. හොඳේ? හරි. ඊට පස්සේ the formation of nucleotide can be summarized as given below. මොකද්ද? නැවතත් අර ඉස්සෙල්ලා අපි කියපු කතාව අනිත් එක මේ බලන්නකෝ ෆොස්ෆේට් ගෲප් එක බැඳෙන හැටි. CH2 OH නේ තියෙන්නේ අර අන්තිම ගෲප් එක OH. ඕකට ෆොස්ෆේට් ගත්තොත් කොහොමද ෆොස්ෆේට් තියෙන්නේ මේ විදිහටනේ. PO4 3- නේ ෆොස්ෆේට් කියන්නේ. ෆොස්ෆේට් ඩබල් බොන්ඩ් තියෙන ඔක්සිජන්ට අනිත් ඔක්කොමලා O-. නැත්නම් OH නේ තියෙන්නේ මේ වගේ O-. O- වෙනකොට OH දාන්නත් පුළුවන් අපිට. හොඳේ. එතකොට මොකද්ද වෙන්නේ මෙතෙන්දී? බොන්ඩ් එක බැඳෙනකොට මොකද්ද වෙන්නේ? ජලාණුවක් පිට වෙනවා. ඒ කියන්නේ මේ ෆොස්ෆේට් වල අපි හිතමුකෝ දැන් අපි දන්නවනේ H3PO4 ෆොස්ෆරික් ඇසිඩ් එක. ඒ වගේ කෙනෙක් නේ මෙතන බැඳෙන්නේ. එතකොට අපි හිතමු ෆොස්ෆේට්ගේ මෙන්න ඩබල් බොන්ඩ් ඔක්සිජන් මෙන්න O-. මෙතෙන්ට අපි දාමුකෝ OH එකක්. ජලාණුවක් හැදෙන්න එපයි. මෙයාගේ O- නැත්නම් OH. මේවා OH වෙන්න පුළුවන්. මෙයාගේ OH එකයි මෙයාගේ H එකයි හරි ගැලවිලා ගිහිල්ලා ජලාණුවක් පිට වෙනවා. හැදෙන්නේ කවුද? මේ ෆොස්ෆේට් ගෲප් එක ඩිරෙක්ට්ලි මේ කාබන්ට බැඳෙනවා. මෙතන ඔක්සිජන්ට බැඳෙනවා. මේ තියෙන්නේ. එහෙම හැදිච්ච එක්කනනේ මේ ඔයාලට පේන්න තියෙන්නේ. කොහොම මම එනවා පෙන්නන්න. මේ තියෙන්නේ.
phosphate ගේ oxygen CH2OH ගේ OH එක බැඳිලා ඒ දෙන්න අතර බැඳුණා. එතකොට කොහොමද phosphate හැම වෙලෙම බැඳෙන්නේ එයාගේ O- කෙනෙක් නැත්නම් OH group එකක් පස්වෙනි කාබන් ගේ තියෙන OH ට තමයි බැඳෙන්නේ. මොනවද එතකොට ආයෙ සමරයිස් කරොත් මතක තියාගන්න ඕන දේවල්? පියුරින් නම් එයාගේ 9 වෙනි නයිට්‍රජන් ගේ ඉන්න හයිඩ්‍රජන් sugar molecule එකේ පළවෙනි කාබන් ගේ ඉන්න OH එක්ක බැඳලා ජල අණුවක් පිට කරලා ඇඩිනීන් නැත්නම් ඒ නයිට්‍රජන් බේස් එක sugar එකට බැඳෙනවා. ඒකට අපි කිව්වා නියුක්ලියෝසයිඩ් එකක් කියලා. මතක් කරගන්න. නියුක්ලියෝසයිඩ් එකට phosphate group එකක් බැඳෙන්නේ කොහෙටද? නියුක්ලියෝසයිඩ් එකේ sugar molecule එකේ තියෙන පස්වෙනි CH2OH group එකේ OH ට phosphate group එක බැඳෙනවා. මේ පොදුවේ හැදෙන එක්කනට කියන අපි නියුක්ලියෝටයිඩ් එකක්. මෙතනදිත් ඒක තමයි කියලා තියෙන්නේ. මොකද්ද? බේස් එකකුයි pentose sugar එකකුයි බැඳුනහම මේකට පොදුවේ නියුක්ලියෝසයිඩ් එකක් කිව්වා. නියුක්ලියෝසයිඩ් එකට phosphate group එකක් බැඳුනොත් ඒ දෙන්නගේ එකතුවට කිව්වා නියුක්ලියෝටයිඩ් එකක් කියලා. මම හිතනවා දැන් පැහැදිලි ඇති හොඳටම නේ. හරි. අපි යන් ඊට පස්සේ the structure of nucleotides other than those present in nucleic acid. nucleic acid වලට අමතරව තියෙන වෙන nucleotide මොනවද කියලා මේ අහන්නේ. මේක අහන්න පුළුවන් ෆයිනල් එකට. හොඳේ. වැදගත් වෙනවා. එතකොට deoxyadenosine monophosphate deoxyadenosine monophosphate කිව්වොත් එහෙම මොකක්ද ඒකෙදි කියන්නේ monophosphate phosphate group එකයි deoxyadenosine කියන්නේ එක ඔක්සිජන් එකක් අඩු pentose sugar එකක් තියෙනවා තේරුණාද වැදගත් තැන මොකද්ද මේ 3 කියලා තියෙන්නේ මොකද්ද තුන්වෙනි කාබන්ට තමයි phosphate group එක බැඳිලා තියෙන්නේ ඒ කියන්නේ සාමාන්‍ය විදිහට නෙමෙයි අපි මුලින් කිව්වනේ අසාමාන්‍ය දේවල් වෙන්න පුළුවන් කියලා මොකද අසාමාන්‍ය දේ සාමාන්‍යයෙන් බැඳෙන්නේ පස්වෙනි කාබන්ගේ OH ට තමයි phosphate බැඳෙන්නේ මෙන්න બોලේ මෙතන තුන්වෙනි කාබන්ගේ OH ට phosphate බැඳිලා වෙන්න පුළුවන් එතකොට මේ උදාහරණේ නිකම් deoxyadenosine 3 monophosphate ඒක නෙමෙයි වැදගත් කතාව ඊළඟ එක නම මොකද්ද adenosine 5 triphosphate මොකද්ද මේ නිකන් කිව්වොත් ATP ඔයාලගේ ශක්තිය ගබඩා කරන මොලිකියුල් එක තමයි මේ ATP එතකොට මේ ස්ට්‍රක්චර් එක අතිශය වැදගත් වෙයි ෆයිනල් එකටත් මේක සමහරට ගෙඩි පිටින් මේ විදිහටම අහන්න පුළුවන් ATP වල ATP මොලිකියුල් එක ඇඳලා පෙන්නන්න කියලා හරිම සරලව අඳින්න පුළුවන් මොකද්ද T කියද්දි A කියද්දි adenosine මොකද adenosine කියන්නේ adenine කියන බේස් එක බැඳිච්ච deoxyribose වලට තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් adenine බේස් එක බැඳිච්ච ribose වලට adenine බේස් එක බැඳුණු ribose එතකොට මෙතෙන්ට OH එකක් එන්න ඕනේ adenosine බැඳිච්ච ribose වලට අපි කියනවා මෙන්න මෙයාට මෙයා ribose නේ ඇයි ribose කියලා මම කියන්නේ deoxy කියන්නේ නැත්තේ ඇයි මෙයාගේ දෙවෙනි කාබන්ගේ OH එහෙමම ඉන්නවා OH එක නැත්තම් ඔක්සිජන් එක නැත්තම් නේ ඩියොක්සි වෙන්නේ. එතකොට හැම වෙලේම මතක තියාගන්න ATP වල තියෙන්නේ pentose sugar එකක් තමයි. හැබැයි එයා deoxyribose නෙමෙයි. ribose. ඔක්සිජන් ඔක්කොම තියෙනවා එයාගේ. ATP හැදලා තියෙන්නේ එතකොට pentose sugar එකකින් ඔක්සිජන් ඔක්කොම තියෙන. ඔක්සිජන් අඩු නැහැ. එහෙනම් එයා deoxyribose නෙමෙයි ribose. හොඳේ. එතකොට මෙතෙන්දි වැදගත් තමයි මේ නම දාන හැටි. අපිට අක්කල් ඊළඟ පිටුවට ගිහිල්ලා ඒ නම දාන එක ක්ලියර් කරගෙන මෙතෙන් දෙමු ආයෙත්. මොකද්ද නම දාන්නේ කොහොමද නමක් කොහොමද වැටෙන්නේ ඇඩිනෝසින් කියන්නේ කොහොමද ඩියොක්සිඇඩිනෝසින් කියන්නේ මොකක්ද මෙන්න මේ වාගුව හරිම වැදගත් මහ ලොකු දෙයක් ඇත්තේ නෑ මෙතන පොදුවේ තියෙන්නේ බේස් එක ඇඩිනීන් සයිටෝසින් ගුවැනින් යුරැසිල් සහ තයමින් බැඳෙන කාබෝහයිඩ්‍රේට් එක හැම වෙලේම රයිබෝස් නැත්නම් ඩියොක්සිරයිබෝස් රයිබෝස් ඩියොක්සිරයිබෝස් රයිබෝස් ඩියොක්සිරයිබෝස් රයිබෝස් එහෙනම් මතක තියාගන්න අමාරු නෑ නම වැදෙන්නේ කොහොමද? නම දාන්නේ කාටද? නියුක්ලියෝසයිඩ් එකට. නියුක්ලියෝසයිඩ් කිව්වේ කවුද? බේස් එකේ කාබෝහයිඩ්‍රේට් එකේ දෙකේ එකතුවට තමයි පොදුවේ කියන්නේ නියුක්ලියෝසයිඩ් එක. නියුක්ලියෝසයිඩ් එක නම් කරන හැටි තමයි දැන් අපි කතා කරන්නේ. ඒක හරියම වැදගත් හින්දා. මොකද්ද? ඇඩිනීන් එකකට රයිබෝස් කියන සුගර් අණුව සම්බන්ධ වුණොත්. ඒ කියන්නේ ඔක්සිජන් අඩුවක් නැහැ. ඔක්සිජන් ඔක්කොම තියෙන හොඳ අංග සම්පූර්ණ මොලිකියුල් එක සම්බන්ධ වුණොත් අපි ඒකට කියනවා ඇඩිනෝසීන් කියලා. adenosine adenine තමයි බේස් එක ribose තමයි මොලිකියුල් එක
ඔක්සිජන් ඔක්කොම තියෙනවා. එහෙනම් එයාට පොදුවේ අපි දෙන්නගේ එකතුවට කියන්නේ ඇඩිනෝසින් කියලා. ඒ වගේම තමයි සයිටෝස් මෙතන සයිටෝසින් තියෙනවනේ. නේද? සයිටෝසින් තියෙනවනේ. සයිටෝසින් වලට රයිබෝස් කියන සම්පූර්ණ අංග සම්පූර්ණ මොලිකියුල් එක බඳුනොත් හැදෙන එකට කියනවා සයිටිඩීන් කියලා. බලන්නකො ගුවැනින් වලට රයිබෝස් සම්පූර්ණයෙන් බැඳෙනවා. සම්පූර්ණ කෙනා. ඔක්සිජන් අඩු නැති කෙනා. අංග සම්පූර්ණයි. අංග විකල නැහැ. එයාට කියනවා ගුවැනෝසින්. ඇඩිනෝසින්, සයිටිඩීන්, ගොනෝසින්, ඒ වගේම තමයි යුරැසිල් වලදී. යුරිඩීන්. තයිමින් වලදී මෙතෙන්දී ඔව් මේ දෙන්න මාරු වෙන්න පුළුවන් නේ. මේ යුරැසිල් සහ තයිමින් දෙන්න DNA RNA වල වෙනස් වෙනවා. ඒක හරි. ඊළඟට මට කියන්න ඕන උනේ ඩියොක්සි ආවොත් කොහොමද? ඔක්සිජන් එක්කෙනෙක් අඩු නම් ඔන්න එතකොට පොඩ්ඩක් මේ ඇඩිනින් කියන එක න ඇඩිනෝසින් කියලා මෙතෙන් දැම්මට ඩියොක්සි නම් පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? මුලට ඩියොක්සි කියලා කෑල්ලක් දාලා ඊට පස්සේ දානවා ඇඩිනෝසින් කියන එක. තේරුණාද? මෙතෙන්දි සයිටෝසින් කියද්දි සයිටෝසින් වලට රයිබෝස් නම් සයිටෝඩීන් කියලා කිව්වා. ඩියොක්සි මේ ඔක්සිජන් එකක් අඩු වෙනාට ඩියොක්සි නම් මුලට ඩියොක්සි කියලා. ඩියොක්සි සයිටෝඩීන්. ලොකු වෙනසක් නැහැ. තේරුණාද? එහෙනම් මතක තියාගන්න ඇඩිනින් කියනකොට ඇඩිනින් කියන බේස් එක රයිබෝස් කියන අංග සම්පූර්ණ කෙනාට, ඒ කියන්නේ ඔක්සිජන් අඩු නැතිව තියෙන කෙනාට සම්බන්ධ වුණොත් ඇඩිනෝසින් කියලා පොදුවේ හඳුන්වන්නේ. ඒක විශේෂ නමක්. ඇඩිනෝසින් 5 මොනොෆොස්ෆේට් AMP. තේරුණාද? මම හිතනවා ඒක තේරෙන්න ඇති. අපි යන් කලින් පිටුවට එතකොට ආයෙත් අර එනවයි කියලා අපි පොරොන්දු වුණානේ. හරි. මොකද්ද මෙතෙන්දී උනේ? මොකද්ද මෙතෙන්දී උනේ? මෙන්න මේ මොලිකියුල් එක ගැන මම මේ කියන්නේ. මෙයාගේ පළවෙනි කාබන්ට ඇඩිනීන් කියන පියුරීන් බේස් එකේ 9 වෙනි පොසිෂන් එකේ තියෙන නයිට්‍රජන් වල හයිඩ්‍රජන් මේ කාබන් වල තිබ්බ OH එක්ක සම්බන්ධ වෙලා ඔන්න හැදුනා යා ඇඩිනෝසින් කියන නියුක්ලියෝසයිඩ් එක. එයාගේ පස්වෙනි කාබන්ගේ තිබ්බ OH එකට ෆොස්ෆේට් ගෲප් එකක් සම්බන්ධ වෙලා ඒ ෆොස්ෆේට් ගෲප් එකට තව ෆොස්ෆේට් ගෲප් දෙකකුත් සම්බන්ධ. එතකොට ඔක්කොම ෆොස්ෆේට් ගෲප් 3යි. ට්‍රයිෆොස්ෆේට් වෙනවා. එතකොට ඒ ෆොස්ෆේට් ගෲප් තුනම බැඳලා තියෙන පස්වෙනි කාබන්ට එහෙනම් නම් කරන්නේ කොහොමද? ඇඩිනෝසින් කියලා මුලින් දානවා මේ නියුක්ලියෝසයිඩ් එකේ නම. ඊට පස්සේ පොඩි ඉරි කැල්ලක් ගහලා පස්වෙනි කාබන්ගේ 5 ට්‍රයිෆොස්ෆේට්. ඒ විදිහට තමයි නම් කරන්නේ. කෙටියෙන් එයාලා හඳුන්වන්නේ කවුද? ATP කියලා. ඒ කෙටියෙන් හඳුන්වන ෂෝට් හෑන්ඩ් නොටේෂන් එකක්. හරිම වැදගත් ෆයිනල් එකට ඒක ඉස්සරහදී කතා කරමු. තේරුණා කියලා මම හිතනවා. හරි. මෙතෙන්දී අපි කතා කරනවා ඒ ෂෝට් හෑන්ඩ් නොටේෂන් එක. මොකද්ද මෙතන මේ පිටුවේ මුලින්ම කියන්නේ? ඔයාලා පොත පෙරලගෙන බලන්න. මොකද සමහර දේවල් මේ ෆොටෝ එකේ පැහැදිලි නැතුව ඇති. මොකද්ද මේ උඩම පොයින්ට් එකේදී මෙයාලා කියන්නේ? deoxy adenosine triphosphate. 3 monophosphate is a nucleotide with phosphate group attached to third carbon atom of adenine. හරිද? third carbon atom of adenine කියලා කිව්වම හරිද ඒක? එයාලා කියන්නේ phosphate group එක සම්බන්ධ වෙලා තියෙන්නේ adenine වල තුන්වෙනි කාබන්ට කියලා. හරිද? adenine වල මේක තමයි adenine කියන බේස් එක. adenine වල තුන්වෙනි කාබන්ටද නෑ. කාටද එහෙනම්? adenosine වලනේ. adenosine වල deoxy adenosine වල කියලා කිව්වනම් ඒත් හරි. නැත්නම් sugar molecule එකේ තුන්වෙනි කාබන්ට කියලා තමයි කියන්නේ. ඒතර මොකක් හරි printing mistake එකක් තියෙන පොඩි අවුලක් තියෙනවා එතන ඈ. ඒක හදාගන්න. ඊට පස්සේ short hand notation එක. හරිම වැදගත්.
හරි. short hand notation එක බලමු අපි. කොහොමද මේවා කෙටියෙන් නම් කරන්න කියලා තමයි මේ කියන්නේ. උදාහරණයක් විදිහට යාලා අපි බලමු. The shorthand notation used to designate in the nucleotides are as follows. Nucleoside. අපි දන්නවනේ nucleoside එකක් කියන්නේ මොකද්ද? නැවත නැවත මම කිව්වා ඔයාලට මොකද්ද? sugar molecule එකටද nitrogen base එක සම්බන්ධ වුණාම මේ molecule දෙකේ එකතුවට තමයි nucleoside එක කියලා කියන්නේ. nucleoside අඳුන්වද්දි කොහොමද? අපි දන්නවා ඔක්සිජන් නැති කෙනාට ඩියොක්සි කියලා ඉන්නවා. අනිත් එක්කෙනා ඔක්සිජන් තියෙන කෙනා. ඔක්සිජන් තියෙන කෙනා එනකොට අපි හිතමුකෝ ඇඩිනෝසින් කියලා. ඇඩිනෝසින් නම් එයාගේ ඔක්සිජන් ඔක්කොම තියෙනවා. ඔක්කොම ඔක්සිජන් තියෙනවා නම් එයාගේ මුලට අපි දැන් ෂෝට් හෑන්ඩ් නොටේෂන් එකේදී මුලින්ම ගන්න අකුර A. හැබැයි බැරි වෙලාවත් එයාගේ ඔක්සිජන් එකක් අඩුයි නම් ඩියොක්සිනේ. එහෙනම් උඩට ඉස්සරහට සිම්පල් D එකක් දානවා ඩියොක්සි නම් පමණක්. සිම්පල් D. ඊට පස්සේ මොකක්ද කියන්නේ? Nucleosides containing deoxyribose ඒක තමයි ඒ කියන්නේ. අන්තිමට කියන්නේ මොකද්ද? Phosphate linkage by suffixing the letter. මොකද්ද? එක phosphate group එකක් නම් තියෙන්නේ MP කියලා දානවා. දෙන්නෙක් නම් DP කියලා දානවා. තුන් දෙනෙක් නම් TP කියලා දානවා. එතකොට adenosine එක්කෙනාට phosphate group තුනක් සම්බන්ධ වුණොත් කොහොමද කියන්නේ? adenosine නම් A, phosphate group තුනක් නම් TP. එහෙනම් ATP හැදුනේ එහෙමයි. එතකොට deoxyadenosine තිබ්බනම් කොහොමද කියන්නේ? DATP. තේරුණාද? ඒ විදිහට තමයි කියන්නේ. කොහොමද ආයෙත් මම කිව්වොත් එහෙම නියුක්ලියෝසයිඩ් එකේ නම මේ විදිහට. මේ තියෙන නියුක්ලියෝසයිඩ් එකේ ඇඩිනෝසින් නම් සිම්පල් කැපිටල් A. ඩියොක්සිඇඩිනෝසින් නම් DA. සයිටිඩින් නම් කැපිටල් C. හැබැයි ඩියොක්සි නම් සිම්පල් D එකක් මුලට දාන්න ඕන. ඒ අනුව තමයි ෂෝට් හෑන්ඩ් නොටේෂන් එකේදී මුලටම එන්නේ Aද නැත්නම් DAද ඩියොක්සිද නැත්නම් Aද බේස් එකේ මේ නියුක්ලියෝසයිඩ් එකේ නම. ඊට පස්සේ දානවා MPද DPද TPද කියලා. හරිම ලේසියි හොඳේ. අමාරු නෑ. ඔය ෂෝට් හෑන්ඩ් නොටේෂන් එක ෆයිනල් එකට එන්න පුළුවන්. ඒ හින්දා හොඳට මතක තියාගන්න. මහලුකු දේවල් මෙතන නෑ. හරිම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ නියුක්ලියෝටයිඩ් වලින් අහනවා නම් අහන්න. හොඳේ. හරි. ටේබල් එක ගැන අපි කතා කරා. ඉස්සරහට යන්න. තව වැදගත් තැනක් තමයි මම උඩ highlight කරලා තියෙන මොකද්ද? Only ribose is attached to uracil. අපි දන්නවනේ uracil ඉන්නේ RNA වලනේ. RNA වල තමයි uracil ඉන්නේ. එහෙනම් මේ කතාව හරි. Only deoxyribose attached thymine. හරි. uracil උයි thymine වෙනස් වෙන්නේ. thymine ඉන්නේ හැම වෙලෙම DNA එක. uracil ඉන්නේ RNA එක. මේක 아무තු දෙයක් නෙමෙයි ඉස්සලා අපි කතා කරපු දෙයක්. Conformations of nucleosides. nucleoside වල තියෙන විවිධ conformation. වැදගත් තැනක්. මෙතෙන්දී මොකද්ද මේ කියන්නේ? The planar base in a nucleoside can rotate about the glycosidic bond and adapt two distinct conformations, namely anti and syn. In most nucleic acids, anti-conformation of is the favored conformation, especially the nucleosides with purine bases. Purine කියන්නේ කවුද? වැදගත් වෙන්නේ. එතකොට මොකක්ද මෙයාලා කියන්නේ? නියුක්ලියෝටයිඩ් වල conformations තියෙනවා. ඒ කියන්නේ එකම මොලිකියුල් එක එයාගේ මොලිකියුල් එකේ තියෙන constituent එහි මෙහෙ වෙලා පොඩ්ඩක් වෙනස් දිශානතිය වෙනස් කර ගන්න අවස්ථා තියෙනවා. ඒවා ගොඩක්ම බහුල වෙන්නේ කාගෙන්ද? common වෙන්නේ purine bases තියෙන nucleotides වල. ඇයි purine වල එහෙම වෙන්නේ? purine වල ring දෙකක් තියෙනවානේ. purine වල ring දෙකක් තියෙනවා කියන්නේ එයා මොලිකියුල් එක ලොකුයි. ලොකු මොලිකියුල් එක ළඟ තියෙනකොට විකර්ෂණ බලයෙන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේගොල්ලෝගේ තියෙන conformation ප්‍රමාණය වැඩි. පිරිමිඩින් වලට වඩා. එතකොට conformation වර්ග දෙකක් තියෙනවලු anti සහ syn කියලා. එතකොට මෙයාලා තව එකක් highlight කරනවා වැදගත් දෙයක් මොනවාද? In most nucleic acids anti කියන එක්කෙනා තමයි ගොඩාක් නියුක්ලියෝටයිඩ් වල බහුල. anti කියන්නේ කවුද? මෙයා. syn කියන්නේ කවුද? මෙයා. ඇයි anti syn කියලා මාරු වෙන්නේ කොහොමද? මෙන්න මෙතන මේ මෙතන තියෙන glycosidic bond එකක් නෙමෙයි හැදෙන්නේ. මේ base එකයි sugar molecule එකයි සම්බන්ධ වෙන්නේ glycosidic bond එකකින්. ඒ කියන්නේ මෙතන තිබ්බේ OH එකක් නේ. sugar molecule එකේ තිබ්බේ OH group එකක්.
ඒ OH group එකයි මෙතන තිබ්බ හයිඩ්‍රජන් එකයි සම්බන්ධ වෙලා ජල අණුවක් පිට වුණා. ඒ හින්දා හැදෙන එක්කෙනා තමයි ග්ලයිකෝසිඩික් බොන්ඩ් එකක් කිව්වේ. එතකොට මෙයාලා කියන හැටියට මොකද්ද මෙයාලා කියන්නේ? In the anti-conformation, 6-membered ring of the base is further away from the ribose unit. Ribose එකෙන් ඒ කියන්නේ මේ ඈත් වෙන්නේ කාගෙන්ද? මේ ribose කියන sugar molecule එකෙන් ඈතට වෙන්න පිටින තරමට යා stable වැඩිලු. හරිනේ ඉතින්. ribose වල oxygen තියෙනවා, OH තියෙනවා, මේගොල්ලොන්ගේ එකසර තියෙනවා, lone pairs. එතකොට මේගොල්ලොන්ගේ එකසර තියෙනවා, මේ අතර විකර්ෂණ ඇති වෙන්න පුළුවන්. නේද? එහෙනම් හොඳම දේ ඈත් වෙලා ඉන්න එක. නේද? නිතර ගැටෙන දෙන්නෙක් නම් ඈත් වෙලා ඉන්න තරමට ප්‍රශ්න අඩුයි. ඒ වගේ තමයි මෙතෙන්දී මේ පිහිටීමේදී මෙයාගේ වැඩිපුර ආකර්ෂණයක් තියෙනවා නැත්නම් ඒ දෙන්න අතර ගැටීම් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ දෙන්න අතර විකර්ෂණ බල වැඩි. ඒ කියන්නේ ලෝන් පෙයර්ස් මේ දෙන්න නිතර ඒ කියන්නේ මූණට මූණ ඉන්න ප්‍රමාණය වැඩි. එතකොට ඒ දෙන්න එයා අන්ස්ටේබල්. හැබැයි මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? දෙන්න දෙපැත්තට වෙලා අහක බලාගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? දෙන්නගේ අතර දුර ප්‍රමාණය පොඩ්ඩක් මේ එක එක ඇටම් වලින් මෙයාට තියෙන බලපෑම අඩු වෙනවා. එහෙනම් මේ ඇන්ටි කියන කන්ෆර්මේෂන් එක ගොඩක්ම ස්ටේබල්ලු සින් කියන මෙයාට වඩා. හරිද? ඒක තමයි මෙතෙන්දි මේ කන්ෆර්මේෂන් වලින් යාලා කියන්නේ. යටින් තියෙන අර ඉටැලික් කරලා තියෙන ටික පොඩ්ඩක් බලන්න. එතෙන්දි කියන්නේ in the actual 3D structure. මේ ඇත්තම 3D view එක ගත්තොත් the base ring is perpendicular to the plane of the ribose. යාලා කියනවා 3D view එක හරියට අධ්‍යයනය කරොත් එහෙම මේ sugar molecule එක තියෙනවානේ. මෙයා ඉන්නේ මේ පොතේ තලයේ නම් එයාට අංශක 90ක් ආනතව තමයි මේ බේස් එක හැම වෙලෙම පිහිටන්නේ. දැන් මෙතෙන්දි මේ 2D එකේ එකම ප්ලේන් එකේනේ. එකම කොලේ උඩනේ ඇඳලා තියෙන මෙයාගේ තලයේමයි මෙයත් ඉන්නේ. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. මෙයා මේ අංශක 90ක් ආනතව තමයි ඉන්නේ. ඒ කියන්නේ මෙහෙම අපි ගත්තොත් එහෙම අංශක අපි ගත්තොත් එහෙම මෙහෙම. මේ නම් sugar molecule එක මේ ඉන්නේ කවුද? අංශක 90ක් ආනතව තමයි ඉන්නේ කවුද? බේස් එක. Hence, the 2D representation doesn't accurately show the relatively proximity of the atoms. ඒ කියන්නේ මේ පොතේ ඇඳලා තියෙන විදිහෙන් හරියටම යාළගේ actual පිහිටීම පෙන්වන්නේ නැහැ. position එක පෙන්වන්නේ නැහැ කියලා තමයි කියන්නේ. හොඳේ. මතක තියාගන්න ඕනේ එතකොට ඒක. sugar molecule එකයි base එකයි එකිනෙකට අංශක 90ක් ආනතව තමයි පිහිටලා තියෙන්නේ. ඇයි ඒ? විකර්ෂණ බල අඩු කරගන්න. ස්ථායීතාවය වැඩි ස්ටැබිලිටි එක වැඩි කරගන්න. හරිනේ? ඊට පස්සේ අපිට අග්ගාලයන් ඊළඟ මාතෘකාවට structure of DNA. DNA එක structure එක හොයාගත්තේ කවුද? Watson and Crick. මොකද එතකොට මේකේ සමරයිස් මේ වචනෙන් කියලා තියෙන ටික මම ඔයාලට සමරයිස් කරලා රූපකින් පෙන්වුවොත් ඊළඟ පිටුවට ගිහිල්ලා මෙන්න මේ රූපේ හරිම වැදගත්. මොකද්ද? මෙතන තියෙනවා ලං කරලා බලුවොත් මොකක්ද මෙතන ඇත්තටම මෙයා ඔයාලට බැලුමට පෙන්වන රයිබෝස්ද ඩියොක්සි රයිබෝස්ද කියලා. කොහොමද ඒක හොයන්නේ? දෙවෙනි කාබන්ට බැඳිච්ච OH group එකක් තියෙන්න බෑ ඩියොක්සි රයිබෝස්. එතකොට මෙයාගේ H තියෙන්නේ H ඒ කියන්නේ මෙයා ඩියොක්සි රයිබෝස්. හරිනේ. ඩියොක්සි රයිබෝස් වල පළවෙනි කාබන්ගේ OH එකට බැඳිලා තියෙනවා බේස් එකේ 9 වෙනි නයිට්‍රජන්ගේ තිබ්බ group එක. බැඳිලා ඒ දෙන්න අතර බොන්ඩ් එකක් හැදිලා තියෙනවා. එතකොට මෙයා ඩියොක්සි රයිබෝස් නියුක්ලියෝසයිඩ් එකක්. ඒකට ෆොස්ෆේට් group එකක් බැඳිලා දෙනවා පස්වෙනි කාබන්ට. එහෙනම් මෙයා නියුක්ලියෝටයිඩ් එකක්. එයාගේ නම දීලා තියෙනවා ඩියොක්සි ඇඩිනෝසින් 5 මොනොෆොස්ෆේට්. එතකොට නිකන් ෂෝට් හෑන්ඩ් නොටේෂන් එකකින් දැම්මොත් D A M P DAMP කියන මොලිකියුල් එක තමයි මේ ඇඳලා තියෙන්නේ. හරිනේ. කොහොමද මේගොල්ලෝ අතර බැඳීම් ඇති වෙන්නේ? හරිම වැදගත් තැනක්. ඔයාලට සමහරට මේ වගේ ඒක අඳලා DNA චේන් එකක් අඳින්න කියලා දුන්නොත් කොහොමද අඳින්නේ?
එතකොට මුලින්ම අපි දැනගන්න ඕන දෙයක් තමයි නියුක්ලියෝටයිඩ් එකක් ගත්තොත් එහෙම ඒකේ අන්ත දෙකක් තියෙනවා. It has two ends. පළවෙනි end එක තමයි phosphate අන්තය. phosphate group එකේ තියෙන අන්තය නම් කරන්නේ එයා බැඳලා තියෙන කාබන් එකට අනුව. පස්වෙනි කාබන්ට බැඳලා තියෙන හින්දා phosphate අන්තයට අපි කියනවා පස්වෙනි අන්තය කියලා. ඒ වගේම ඒ කියන්නේ මොකද්ද? පස්වෙනි අන්තයෙන් උඩ තියෙන නියුක්ලියෝටයිඩ් එකට මෙයා බඳිනවා. ඒ කියන්නේ දැන් නියුක්ලියෝටයිඩ් DNA හදනකොට නියුක්ලියෝටයිඩ් ගොඩක් එකතු වෙනවනේ. එතකොට නියුක්ලියෝටයිඩ් බැඳෙන්නේ කොහොමද? උඩ ඉන්න එක්කෙනාට බැඳෙන්නේ පස්වෙනි අන්තෙන්, යට ඉන්න එක්කෙනාට බැඳෙන්නේ කොහෙන්ද? 1 2 3 වෙනි කාබන් එකේ තියෙන OH එකකින්. තේරුණාද? මම හිතනවා තේරෙන්නේ නැති. ඒ කියන්නේ මොකද්ද? මොකක් හරි නියුක්ලියෝටයිඩ් එක පස්වෙනි අන්තය ඊට උඩින් තියෙන නියුක්ලියෝටයිඩ් එකේ 3 වෙනි අන්තයේ OH ට බැඳෙනවා. ඒ දෙන්න අතර බන්ධනයක් ඇති වෙනවා. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මොකද්ද? මේ බලන්නකෝ. මෙන්න මෙයාගේ පස්වෙනි අන්තය මෙතන පෙන්නලා තියෙනවා. එයාගේ 3 වෙනි අන්තය. ඒ කියන්නේ මේ 3 වෙනි කාබන්ට අපි කියනවා 3 වෙනි අන්තය කියලා. බලන්නකෝ. උඩ එක්කෙනාගේ 3 වෙනි අන්තයට යට එක්කෙනාගේ 5 වෙනි අන්තය බැඳිලා තියෙනවා. මෙතෙන්දිත් මේ බලන්නකෝ. යට එක්කෙනාගේ phosphate group එක කියන්නේ එයාගේ 5 වෙනි අන්තය. එයා බැඳලා තියෙනවා උඩ එක්කෙනාගේ 3 වෙනි අන්තයට. තේරුණාද? යටින් තියෙන 3 වෙනි අන්තය උඩින් තියෙන්නේ 5 වෙනි අන්තය. ස්ට්‍රේන් එකක් නියුක්ලියෝටයිඩ් චේන් එකක් ගත්තොත් උඩින් ඉන්නේ 5 වෙනි අන්තය. phosphate group එක තියෙන පැත්තට තමයි 5 වෙනි අන්තය කියන්නේ. මෙතන තියෙන OH group එක 3 වෙනි OH එක්කෙන ඉන්න තැන තමයි 3 වෙනි අන්තය කියන්නේ. තේරුණාද? එතකොට මේ හැදෙන බන්ධනයනේ මොකද්ද කියන්නේ? 3 වෙනි අන්තයේයි 5 වෙනි අන්තයේයි එකතු වෙලා එස්ටර් බන්ධනයක් ඇති වෙනවා. ඔක්සිජන් වලින් බැඳලා තියෙන්නේ. තේරුණාද? එතකොට ඔක්සිජන් ගෲප් දෙකක් චේන් එකේ මැද්දට එනවා. ඔක්සිජන් ගෲප් දෙකක් චේන් එකේ මැද්දට එනකොට එස්ටර් දෙකක් හැදෙන එකට පොදුවේ අපි කියනවා ඩයිඑස්ටර් බොන්ඩ් එකක් කියලා. එතකොට ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ 3,5 පොස්ෆෝ 3 සහ 5 වෙනි අන්තය ආකරන phosphate group එකක් මැදින් ඉන්න ඩයිඑස්ටර් බොන්ඩ් එකක්. ඇයි මේ දෙන්න බන්ධන අතර ඔක්සිජන් දෙකක් හරහා සම්බන්ධ වෙනවා. ඒකට අපි කියනවා ඩයිඑස්ටර් බොන්ඩ් එකක් කියලා. එස්ටරයක් කියන්නේ අපි දන්නවනේ. හරි. එතකොට මෙතෙන්ද ඩයිඑස්ටර් බොන්ඩ් එකක් හැදෙනවා. එතකොට මොනවද මතක තියාගන්න ඕන කරුණු මේ රූප සටහනේ? රූප සටහනේ වැදගත් මතක තියාගන්න ඕන තැන් කීපයක් මම ආයෙත් ඔයාලට highlight කරනවා. මොකද්ද? පළවෙනි කාරණේ ඕනෑම නියුක්ලියෝටයිඩ් එකක් ගත්තොත් phosphate තියෙන අන්තයට අපි කියනවා පස්වෙනි අන්තය, ඊට විරුද්ධ පැත්තේ අන්තයට කියනවා තුන්වෙනි අන්තය. ඇයි තුන්වෙනි අන්තය කියන්නේ? තුන්වෙනි කාබන් පරමාණුවේ ඉන්න OH ගෙන් තමයි එයා ඊට යටින් ඉන්න නියුක්ලියෝටයිඩ් එකට බැඳෙන්නේ. ඒත් එක්කම. ඒ දෙන බැඳෙන බන්ධනේ මොකක්ද කියන්නේ? 3,5 පොස්ෆෝඩයිඑස්ටර් බොන්ඩ්. හරිම වැදගත්. ඔය නම් දෙක තමයි ඔයාලට වැදගත් මතක තියාගන්න ඕන. අනිත් ටික මතක තියයි කියලා මම හිතනවා. මොකද්ද? මුලින්ම මම කිව්වා පියුරින් කියලා කට්ටිය ගත්තොත් පියුරින් වල 9 වෙනි නයිට්‍රජන් ගේ ඉන්න හයිඩ්‍රජන් උයි sugar molecule එකේ පළවෙනි OH එකතු වෙලා glycosidic bond එකක් හැදෙනවා, ජල අණුවක් පිට වෙනවා. මේ දෙන්නට පොදුවේ කිව්වේ කවුද? නියුක්ලියෝසයිඩ් එකක් කියලා. නියුක්ලියෝසයිඩ් එකේ පස්වෙනි කාබන්ගේ OH ට බැඳෙනවා phosphate group එකක්. ඒ දෙන්නගේ එකතුවට අපි කිව්වා නියුක්ලියෝටයිඩ් එකක් කියලා. ඒ මුලින්ම මතක තියාගන්න කියලා කිව්වා. තේරුණාද? මම හිතනවා දැන් ඔයාලට හොඳටම පැහැදිලි ඇති. මේක ෆයිනල් එකට අහන තැනක් නිසා හරිම වැදගත්. හොඳට බලා ගන්න. හරි. ඊට පස්සේ the structure of DNA can be classified as primary DNA වල structure එක ප්‍රාථමික සහ ද්විතීයික primary and secondary විදිහට කොටස් දෙකකට බෙදනවා. primary කියන්නේ මොකද්ද? නිකම්ම මේ විදිහට DNA වල නියුක්ලියෝටයිඩ් පිහිටලා තියෙන අණුපිළිවෙල ප්‍රකාශ කරන එකට අපි කියනවා sequence of attachment of bases. මේ නියුක්ලියෝටයිඩ් පිහිටලා තියෙන අණුපිළිවෙල නිකන් අපි ඔහේ ලියාගෙන යනවා නම් අපි ඒකට කියනවා primary structure එක. 3D පෙන්වන එකට කියනවා double helix ditth helix ආකාර ව්‍යුහයට අපි කියනවා 3D පෙන්වන එකට secondary structure කියලා. හරිනේ. එතකොට මේ පිටුවේ summarization එක එච්චරයි. යට පොඩ්ඩක් බලුවොත් අපි primary structure ගැන මෙයා මුලින් හඳුන්වලා තියෙනවා.
එතකොට මෙයාලා කියලා තියෙනවා figure 5.3 වල පෙන්නලා තියෙන structure එක තමයි අතරම primary structure එක උඩ තියෙන figure එකේ නිකම්ම 3 මේ නිකන් ඇදලා තියෙන්නේ උඩ ඉඳලා පල්ලෙහාට යනකම්. ඒක තමයි primary structure එක. Individual units of nucleotides are joined by a phosphate bond connecting 5 carbon of the nucleotide to the third end of carbon of another. ඒ කියන්නේ එක නියුක්ලියෝටයිඩ් එක පස්වෙනි අන්තය ඊට උඩින් කෙනාගේ තුන්වෙනි අන්තයේ තියෙන කාබන්ට බැඳෙනවා. ඒ බැඳෙන්නේ මොන වගේද? ෆොස්ෆේට් බන්ධනයකින්. එතකොට පස්වෙනි අන්තයට කියනවා 5 ටර්මිනස් එක කියලා. ඉස්සෙල්ලත් අපි කිව්වනේ. මේකට කිව්වා ෆොස්ෆේට් අන්තය කියලාත් කියනවා. පස්වෙනි අන්තය කියලාත් කියනවා. දැන් ඔන්න අලුතෙන් නමක් කියලා මෙතෙන්දී එකතු කරනවා 5 ප්‍රයිම් කියලා. අයියේ. එයා හෙඩ් එක වගේනේ උඩින් ඉන්නේ. එතකොට 5 ප්‍රයිම් කියලා කියන්නේ උඩම අන්තයට උඩම මේන් අන්තයට තමයි. එතකොට මෙයාට කියන්නේ තුන්වෙනි අන්තය. තුන්වෙනි අන්තයට කියලා තව නමක් දීලා තියෙනවා. මොකද්ද? 3 ටර්මිනස්. ඉවරෙන්න තැනනේ. පටන් ගන්න තැනට ප්‍රයිම් කියනවා. ඉවරෙන්න තැනට ටර්මිනේට්. අපිට ටර්මිනේට් වෙනවයි කියන්නේ. ටර්මිනස් කියන්නේ එතකොට ඉවරෙන්න තැන. හරි. මේ පිටුව එතකොට අදගත් දේවල් ටිකකට හයිලයිට් වෙන්නේ එච්චරයි. අපි මේ සෙෂන් එක ඉවරන ගන්න අපි බලමු ෆයිනල් එක කොහෙද අහලා තියෙන්නේ කියලා. හොඳයි. හරි. ඊළඟ පිටුවේ උඩටම ගිහිල්ලා පොඩ්ඩක් බලමු. එයාලා එතන මෙන්ෂන් කරනවා මෙතන the 5 end of the DNA bears a phosphate and 3 end a hydroxyl group. එතකොට DNA වල නම් පස්වෙනි අන්තයේ ඉන්නේ phosphate group එකක්, තුන්වෙනි අන්තයේ ඉන්නේ hydroxyl group එකක්. ඒක අපි දන්නවනේ. The molecule is read from 5 end to 3 end downward. එතකොට අපි molecule එක කියවනකොට අපි සාමාන්‍යයෙන් කියවගෙන යද්දි කියන්නේ පස්වෙනි අන්තයේ ඉඳලා තුන්වෙනි අන්තයට තමයි කියවන්න පටන් ගන්න කියලා තමයි කියන්නේ. prime එකේ ඉඳලා terminal එකට. පස්වෙනි අන්තයේ ඉඳලා තුන්වෙනි අන්තයට තමයි අපි කියවන විදිහ කියලා තමයි එතෙන්දී highlight කරන්නේ. ඊට පස්සේ යාලා කියනවා the enzyme catalyzing the addition of nucleotide to the segment of nucleic acid. nucleotide මේ nucleic acid හදනකොට enzyme වලින් අලුතෙන් nucleotide add කරනවා. ඒ add කරන්නේ in the 5 to 3 it different to that 3 to 5. The cells in human have enzymes that could add nucleotide to segments of nucleic acid only in the 5 to 3 direction. ඒ කියන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ නම් එක එක සත්තුන්ගේ මම හිතන්නේ මේ කියන හැටියට පස්වෙනි අන්තයේ ඉඳලා තුන්වෙනි අන්තයට යනකම් එකතු කරගෙන යන අවස්ථාවක් තියෙනවා. තුනේ ඉඳලා අග ඉඳලා මුලට එකතු වෙන අවස්ථාවක් තියෙනවා. මිනිස්සුන්ගේ තියෙන එන්සයිම වලින් කරන්නේ පස්වෙනි අන්තයේ ඉඳලා තුන්වෙනි අන්තයට තමයි එකතු කරගෙන. ඒ කියන්නේ උඩ ඉඳලා පල්ලෙහාට තමයි එකතු වෙලා යන්නේ. නැතුව තුනේ ඉඳලා පස්වෙනි අන්තයට නෙමෙයි කියලා තමයි මේ කියන්නේ. ඒක කියවලා තේරුම් ගන්න. හරි. ඊළඟ short hand notation representing the primary structure. එතකොට short hand notation එකෙන් primary structure එක කොහොමද පෙන්වන්නේ කියලා මේ තියෙන්නේ. එතකොට මොකද්ද මේකෙන් කියන්නේ? In the shorthand notation used to denote the segment of DNA, the bases are written in the order of linkage starting from 5N. DNA segment in figure 5.3. 5.3 එහා පැත්තේ පිටුවට අපි ගියොත්. එහා පැත්තේ පිටුවට ගියොත් මේ රූප සටහනේ මෙයාලා කියනවා is representing 5 AGC3N එක. එතකොට මෙතන AGC මේ පස්වෙනි අන්තයේ ඉඳලා තමයි තුන්වෙනි අන්තයට එන්නේ කියලා තමයි මේ කියන්නේ. හරිද? ඒක මහ ලොකුවට හිතන්න අමාරු තැන් දෙකක් නෙමෙයි. නිකන් මතක තියාගන්න මිනිස්සුන්ගේ නම් නියුක්ලියෝටයිඩ් පිළිවෙල නම් කරද්දී තුනේ පහේ ඉඳලා තුන්වෙනි අන්තයට තමයි එන්නේ. මතක තියාගන්න එහෙනම්. Secondary structure of DNA. සමා වෙන්න ඕන මේ
පොඩි වැස්සක් වගේ යනවා. ඒ නිසා හිටපු ගමන් සිග්නල් නැති වෙනවා. ආයෙ රීකනෙක්ට් වෙනවා. හරි. පටන් ගමු මෙතනින්. Secondary structure of DNA. මේක ටිකක් වැදගත්. මේකෙන් සමහරට කැල්කියුලේෂන් කීපයක් කරන්න එනවා. මහ ලොකු කැල්කියුලේෂන් නෙමෙයි. මේ මෙතන තියෙන පොඩි රූල්ස් වගේ. රූල්ස් මේ තම් මතක තියාගන්න පුංචි කාරණා කීපයක් කියලා දෙනවා. මොකද්ද? අපි නිකන් කියවගෙන ගියොත් දෙක secondary structure of DNA DNA 2 DNA strands දෙකක් DNA strands දෙකක් එකතු වෙලා හැදෙනවා DNA molecule එක. The resulting structure become double helix. ද්විත්ව helix එකක් විදිහට තමයි හඳුන්වන්නේ. විරුද්ධ පැත්තේ එක්කෙනත් එක්ක interaction එකක් තියෙනවා hydrogen bond වලින්. The secondary structure enables one to understand how the genetic information is preserved in nucleic acid. එතකොට secondary structure එකෙන් ලු තේරෙන්නේ කොහොමද genetic genetic information කොහොමද store වෙලා තියෙන්නේ වගේ. ඒවා කොහොමද cell division එකේදී mother ගෙන් daughter molecules වලට කොහොමද ඒවා transform වෙන්නේ. ඒත් එක්කම it is transcript by provide template කොහොමද protein synthesis එකට template සපයන්නේ. ඔන්න ඔය කරුණු තුන දැනගන්න පුළුවන් වෙන්නේ secondary structure එකේදීලු. සමහරට ප්‍රශ්නයක් අහන්න පුළුවන් secondary structure එකේ වැදගත්කම කුමක්ද කියලා නේ. What are the importance of secondary structure? එතකොට ඔයාලට කියන්න පුළුවන් we are able to get ideas about කියලා the genetic information preserved in nucleic acid. ඒවා කොහොමද මේ කරුණු තුන නිකන් කෙටියෙන් කියනවා. සමහරට අහන්න පුළුවන්. එහෙම අහලා නැහැ මම හිතන්නේ. ඉතින් තියරි කමන්නේ නිකන් දැනගෙන තියාගන්න. ඊට පස්සේ මෙතෙන්දී Watson and Crick තමයි මේක හඳුන්වලා තියෙන්නේ කියලා කියනවා. මෙන්න වැදගත් rules ටික මේ ටික තමයි වැදගත්. මොකද්ද මෙතෙන්දී කියන්නේ? මෙයාලා කියන percentage of G guanine කියන molar percentage එක. guanine වල molar percentage එකයි adenosine වල molar percentage එකයි ගත්තොත් ඒ දෙන්නගේ එකතුව ගත්තොත් cytosine වල සහ thymine වල molar percentage වල එකතුව බෙදුවොත් එහෙම අගේ එකයි. හරිනේ. මොකද්ද මේකෙන් කියන්නේ? අපි හැම වෙලෙම දන්නවා DNA වල adenine බැඳෙන්නේ කාගෙත් එක්කද? thymine එක්ක. ATCG කියලා මතක තියාගත්තේ. ATCG හැම වෙලෙම adenine thymine එක තුනා cytosine guanine එක බැඳෙනවා කියලා තමයි අපි දන්නේ. ATCG. හරිද? එතකොට මෙයාලා මොකද්ද කියන්නේ? adenosine වල ප්‍රමාණයයි guanine වල ප්‍රමාණය එකතු කරලා thymine සහ cytosine වල ප්‍රමාණයත් එකතු කරලා දෙකෙන් බෙදුවොත් අගේ එකයි. හරිනේ. adenine තියෙනවා නම් හිතන්නකෝ adenine 10ක් තියෙනවායි කියලා එක මොලිකියුල් එකක. adenine 10ක් නම් එයා බැඳෙන්නේ හැම වෙලෙම thymine නම්. thymine කීයක් තියෙන්න ඕනද? thymine උත් 10ක් තමයි තියෙන්න ඕන. අඩුවෙන් තියෙන්න බෑනේ. නැත්තම් නියුක්ලියෝටයිඩ් දෙකක් එකට බැඳෙන්න විදියක් නැහැනේ. DNA හැදෙන්න විදියක් නැහැනේ. DNA හැදෙනකොට එක ස්ට්‍රේන් එක adenine තියෙනවා නම් 10ක් විරුද්ධ පැත්තේ කෙනාගේ එයා බැඳෙන්න සුදුසු කෙනා කවුද? thymine 10කුත් තියෙන්න ඕන. තේරුණාද? එක්කෙනෙක් වැඩි වෙන්න බෑ අනිත් එක්කෙනා අඩු වෙන්න බෑ. දෙන්න සමාන වෙන්න ඕනේ. ඒ වගේම තමයි cytosine සහ guanine ගත්තොත් මේ පැත්තේ cytosine 10ක් තියෙනවා නම් 10ක් නෙවෙයි අපි කියමු 20ක් කියලා. එහා පැත්තේ එයාට බැඳෙන්න සුදුසු කෙනා guanine 20ක් ඉන්න ඕන. අඩු වෙන්න බෑ 21ක් තියෙන්න බෑ 19ක් තියෙන්නත් බෑ. දෙන්න සමාන වෙන්න ඕන. නැත්නම් ස්ට්‍රේන් එක හරියට සම්පූර්ණයෙන් බැඳෙන්නේ නැහැ. එහෙනම් adenine 10ක් නම් thymine උත් 10යි. guanine 10ක් නම් cytosine උත් 10යි. මේක ගාන මේ අපි දැම්මොත් කොහොමද වෙන්නේ? මෙයාලා කියන guanine සහ adenine. guanine සහ adenine එකතු කරොත් guanine 20යි. adenine 10යි. එයාලා බෙදන්න කියනවා cytosine සහ thymine වලින්. cytosine කීයද? 20යි. thymine කීයද? 10යි. කීයද? මෙයා 30යි මෙයා 30යි. 30 බෙදීම 30 කියන්නේ කීයද? එකයි. අර කියන කතාව හරි. එහෙනම් මොකද මතක තියාගන්න ඕන මෙතෙන්? හැම වෙලෙම අපි මතක තියාගන්න ඕන ද්විත්ව හෙලික්ස් එකක්, ඩබල් හෙලික්ස් එකක් හැදෙනකොට කොහොමද හැදෙන්නේ?
DNA එක ස්ට්‍රේන් එකක් ඉන්නවා නම් විරුද්ධ පැත්තේ තව කෙනෙක් ඉන්නවා. ඔය දෙක එකතු වෙලා දෙන්න අතර බොන්ඩ් හැදෙනවා. ඔය බොන්ඩ් වලින් තමයි DNA මොලිකියුල් එක හැදෙන්නේ. ද්විත්ව හෙලික්ස් එකක් හැදෙන්නේ, ඩබල් හෙලික්ස් එකක් හැදෙන්නේ. එක පැත්තක 10 දෙනෙක් ඉන්නව නම් නියුක්ලියෝටයිඩ්ස්, අනිත් පැත්තේ 10 දෙනෙක්ම ඉන්න ඕන. නැත්තම් මේගොල්ලෝ අතර සම්පූර්ණ බන්ධන හැදෙන්නේ නැහනේ. එතකොට මොකද දැනගන්න ඕන? එක පැත්තක 10 දෙනෙක් නියුක්ලියෝටයිඩ් ඉන්නවනම් අනිත් පැත්තේ 10ක් තියෙන්න ඕන. ඒ අතරිනුත් තව සරල කරොත් කොහොමද? හැම වෙලෙම ඇඩිනීන්ට බැඳෙන්නේ කවුද? තයමීන්. සයිටෝසින්ට බැඳෙන්නේ ගුවැනින්. ඇඩිනීන් ඉන්නේ යම් කිසි ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයෙම ඉන්න ඕන තයමීන්. ඇඩිනීන් 5ක් ඉන්නවා නම් තයමීනුත් අනිවාර්යෙන් 5ක් ඉන්නවා. අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. ඒ වගේම සයිටෝසින් 10ක් ඉන්නවා නම් ගුවැනිනුත් 10ක්ම ඉන්න ඕන. අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ. ATCG. ඒ සහ ඊළඟ එකකින් කියන්නේ ඒකයි මේ. ඒ වල මොල percentage එක හැම වෙලෙම තයමීන්ට සමානයි. ඇයි ඒ දෙන්නනේ බැඳෙන්නේ? ගුවැනින් වල මොල percentage එක හැම වෙලෙම සයිටෝසින් සමානයි. මේකට ආදේශ කරපුවම හරියටම 1 කියලා උත්තර එනවා. හරියටම හරි. එතකොට ওই රූල් එක මතක තියාගන්න ඕන. අර මම කියන්නේ කැල්කියුලේෂන් එකක් එන්න පුළුවන් කියලා. පොඩි දෙයක් ඔය රූල් වලින් තමයි කැල්කියුලේෂන් එක දෙන්නේ. අමුතු ගණන් හදන්න නැහැ. ඔය රූල් ටික මතක තියාගන්න. ඊළඟට අන්තිම එක මොකද්ද කියන්නේ? මෙතෙන්දි කියනවා එකම විශේෂයක එකම සත්ත්ව විශේෂයක් ගන්නකො. එකම සත්ත්ව විශේෂයේ පටක වලින් අපි DNA එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. එයාලා කියනවා මෙන්න මේ අනුපාතය මොකද්ද? A plus AT සහ CG. A සහ T මේ දෙන්නනේ එකතු වෙන්නේ. A සහ T දෙන්නගේ මේ මෝලාර් percentage එකතු කරපුවාම එන ගාන C සහ G ගේ අනුපාතයෙන් බෙදනවා එකතුවෙන්. ඒ මොකක් හරි අපි හිතමුකෝ වැලියු එකක් එනවා කියලා x කියලා. ඒ x වැලියු එක ඒ විශේෂය හැම සතෙකුටම නියතයි. දැන් මිනිහෙක් ගන්නකෝ. ලංකාවේ ඉන්න මිනිස්සෙක් ගන්න. මනුෂ්‍ය වර්ගයා ගත්තොත් මනුෂ්‍ය වර්ගයාගේ t ධන a percentage වල එකතුව බෙදුවොත් එහෙම c ධන g වල එකතුවෙන් අපි හිතමුකෝ 10 කියලා වැලියු එකක් එනයි කියලා. මගේ 10යි නම් ඔයාගෙත් 10යි. අල්ලපු ගෙදර කෙනාගෙත් 10යි. يعني එක ස්පීසිස් එකක් ගත්තොත් එයාගේ පටකවල තියෙන DNA වල ඔන්න ඔය අනුපාතය හැම සතාටම ඒ විශේෂයේ හැම සතාටම නියතයි. හැබැයි වෙනස් විශේෂවල මනුස්සයාගේ එක වඳුරාගෙන් වෙනස් වෙන්න පුළුවන්. මනුස්සයාගේ එකයි වෙන ස්පීසිස් එක ගත්තොත් වෙනස්. ඔන්න ඔය රූල් 3. හරිම වැදගත් රූල් 3ක්. ඔය ටික මතක තියාගන්න හොඳට. ඊට පස්සේ යටින් කියන්නේ මොනවද? X-ray analysis වලින් මේ ගැන කන්ෆර්ම් කරලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඩබල් හෙලික්ස් ස්ට්‍රක්චර් එක ගැන කතා කරනවා. ද්විත්ව හෙලික්ස් එක කොහොමද හැදෙන්නේ කියලා. එතකොට මේක මේ යට තියෙන පොයින්ට්ස් ටික ටිකක් වැදගත්. ඒ ටික බලා ගන්න ඕන ඔයාලා කොහොමද මම නිකන් කියාගෙන ගියොත් 2 DNA chains දෙකක් දෙන්නෙක් එකට වෙලිලා කොයිල් වෙලා තියෙනවා එකට එතිලා around the same axis එකම අක්ෂයක් වටා DNA chain දෙකක් එකට වෙලිලා තියෙනවා ප්‍රතිවිරුද්ධ දිශානතියට එක්කෙනෙක් තියෙන එක පැත්තක් අනිත් එක්කෙනා තව පැත්තක් අපි කියනවා ඇන්ටි පැරලල් විදිහට එක්කෙනෙක් එතකොට තුනේ පහ තුන අන්තයෙන් එක්කෙනෙක් ඉන්නවා නම් එක DNA chain එකක් අනිත් එක්කෙනා ඉන්නේ 3 5 අන්තයට ඒක තමයි මේ කියන්නේ හොඳයි එක්කෙනෙක් එක පැත්තකට ඉන්නකොට අනිත් chain එක තියෙන විරුද්ධ පැත්තට ඒක අපි A level කාලෙත් ඉගෙනගෙන තියෙනවා හොඳයි ඒක තමයි එතන කියන්නේ ඊට පස්සේ කියනවා two polynucleotide chains having complementary base sequences are kept in place by hydrogen bonds එතකොට මොකද්ද මේ කියන්නේ නියුක්ලියෝටයිඩ් මේ chain දෙක එකිනෙකට දුරින් දෙන්න එකට ඇලෙන්නේ නැති වෙන්න ඇලි ගලි ඉන්නේ නැති වෙන්න යම්කිසි දුරකින් chain දෙක පැරලල් යනවා එකිනෙකට සමාන්තරව chain දෙක වෙලිලා තියෙන එකට එක ඇලිලා නැහැ එහෙම ඒ දෙන්න අතර පොඩි ગેප් එකක් තියාගන්නේ කොහොමද මෙයාලා කියනවා භස්ම වල තියෙන හයිඩ්‍රජන් බොන්ඩ් වලින් තමයි එහෙම තියාගන්නේ. එතකොට වැදගත් තැනක් මෙතෙන්දි මම කියන්න ඕන. හයිඩ්‍රජන් බොන්ඩ් ගත්තොත් එහෙම හැම වෙලේම ඇඩිනීන් සහ තයමීන්. ඇඩිනීන් සහ තයමීන් අතර හයිඩ්‍රජන් බන්ධන තියෙන්නේ දෙකයි. මේ T අකුරෙන් 2 කියලා මතක තියාගන්න. 2. එතකොට
CG ගත්තොත් CG ඒ දෙන්න අතර හැම වෙලෙම බන්ධන තුනක් හැදෙනවා. ඒක මම මතක තියාගත්තේ C කියන්නේ ඇල්ෆබෙට් එකේ තුන්වෙනි අකුර. ඒ නිසා තුනක් තියෙනවා කියලා මතක තියාගත්තා. ඔයාලත් ඒ විදිහට මතක තියාගන්න. AT වල බන්ධන AT අතර හයිඩ්‍රජන් බන්ධන දෙකක් හැදෙනවා. CG අතර බන්ධන තුනක් හැදෙනවා කියලා මතක තියාගන්න. හරි. ඒක අමතර දෙයක්. ඊට පස්සේ එයාලා කියනවා the planar rings of the bases are in the plane at right angle to the plane of the sugar. අපි ඒක ඉස්සෙල්ලා කිව්වා මොකද්ද? භස්ම වල තලයේ sugar molecule එකේ තලයට අංශක 90ක් ආනතියකින් තමයි පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ negatively charged phosphate groups and sugar units are on the outside backbone. එතකොට DNA වල backbone එක හදන්නේ කවුද? පිටකොන්ද හදන්නේ කවුද? phosphate සහ sugar molecule බැඳලා තියෙන හැටියට. phosphate සහ sugar molecule වලින් තමයි ඕක බැඳෙන්නේ කොහොමද? phosphate තියෙනවා, එයා sugar එක්කට බැඳෙනවා. එයා phosphate එක්කට බැඳෙනවා, එයා sugar එක්කට බැඳෙනවා. එහෙමනේ මේක හැදිලා තියෙන chain එක. එතකොට මෙයාලගෙන් තමයි DNA වල පිටකොන්ද හදන්නේ. backbone එක හදන්නේ. හරිනේ? ඒක බලා ගන්න. මහ ලොකු දේවල් නෑ. theory. ඊළඟ පිටුවට අපි යමු. එයාගේ තව ටිකක් විස්තර ටිකක් තියෙනවා. මොනවද එතෙන්ද කියන්නේ? distance between two base pairs. භස්ම දෙකක් අතර ඒ කියන්නේ විරුද්ධ ස්ට්‍රේන් දෙකක මේ DNA ස්ට්‍රේන් එකේ මේ DNA ස්ට්‍රේන් එකේ මේ බේස් දෙකක් කියන්නකෝ. මේ බේස් දෙක අතර දුර ගත්තොත් එයාලා කියනවා නැනෝමීටර් 0.34යි. and there are 10.5 base pairs in each turn of the double helix. එක වංගුවක් ගත්තොත් ඔය DNA එක ඇඹරිලානේ යන්නේ. එක වංගුවක් ගත්තොත් එයාගේ බේස් පෙයාස් තියෙනවලු 10.5. එහෙනම් ටර්න් දෙකක් ගත්තොත් එහෙම 21ක් තියෙනවා. ඒක තමයි මේ කියන්නේ. Exterior width of spiral is about 2 nanometers. nanometer දෙකක් මෙයාගේ පළල තියෙනවා. Interior distance එක ගත්තොත් 1.1 nanometer. ඒ ටික පොඩ්ඩක් theory, ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. වැදගත් දෙයකට මම දකින්නේ මේ පිටුවේ base pairing එක. භස්ම කොහොමද pair වෙන්නේ? මොකද ෆයිනල් එකේදී මම කිව්වනේ ඔයාලට අඳින්න එනවයි කියලා. සමහරට මේක අඳින්න එන්න පුළුවන්. base pair වෙන හැටි, ඒ දෙන්න අතර හයිඩ්‍රජන් බොන්ඩ්ස් හැදෙන හැටි අඳලා පෙන්නන්න කියලා කියන්න පුළුවන්. එතකොට ඇඩිනීන් ගත්තොත් ඇඩිනීන් සහ ගුවැනින් අපි දන්නවා. ඇඩිනීන් ගුවැනින් කියන්නේ පියුරින්ස්. සයිටෝසින්, තයමින්, යුරැසිල් කියන්නේ පිරිමිඩීන්ස්. අපි අර කොටස් දෙකකට බෙදුවේ පියුරින් පිරිමිඩීන් කියලා. එතකොට මෙතන තියෙන්නේ පියුරින් කෙනෙකුයි පිරිමිඩීන් කෙනෙකුයි අතර ඇතිවන බන්ධන දෙකක්. ඒ කියන්නේ ඇඩිනෝසින් සහ තයමින් 18 නේ. මේ දෙන්න අතර හයිඩ්‍රජන් බොන්ඩ් දෙකක් හැදෙනවා කියලා මම කිව්වා. T කියන්නේ 2 කියලා මතක තියාගන්න කිව්වා. කොහොමද ඒ හැදෙන්නේ? කොහොමද හැදෙන්නේ? ඇඩිනීන් ගන්න ඇඩිනීන් වල පළවෙනි අපි දන්නවා නම් කරන හැටි 2 2 3 4 5 6 ඇඩිනීන් වල 1 සහ 6 කියන නයිට්‍රජන් ගෲප් දෙකේ එක නයිට්‍රජන් කෙනෙක්ගේ තමයි හයිඩ්‍රජන් ඉන්නේ දෙන්නේ. මෙන්න මෙයාගේ 6 වෙනි එක්කෙනාගේ මෙයා තනියෙන් ඉන්න නයිට්‍රජන් කෙනෙක්. විරුද්ධ පැත්තෙන් එන තයමීන් ඉන්නවනේ. එතකොට තයමීන් වල 1 2 3 4 5 6 5 සහ 6 ඔක්සිජනුයි නයිට්‍රජනුයි ඔන්න ඔය දෙන්න අතර පස්වෙනි සහ හයිඩ්‍රජන් පස්වෙනි සහ 6 වෙනි තැන ඉන්න පස්වෙනි තැන ඉන්න ඔක්සිජනුයි 6 වෙනි තැන ඉන්න ඇඩිනීන්ගේ 6 වෙනි තැන ඉන්න NH ගෲප් එකත් එක්ක හයිඩ්‍රජන් බන්ධනයක් හදනවා.
ඒ වගේම thymine වල NH group එකක් ඉන්නවනේ. ඒ NH group එකයි adenine වල ඉන්න තනියෙන් ඉන්න nitrogen ගේ lone pairs උත් එක්ක එයා hydrogen bond එකක් හදනවා. ඒ විදිහට තමයි hydrogen bond දෙකක් හදාගන්නේ. ඔක ඉතින් මතක තියාගන්න ඕන. බන්ධන කොහොමද හැදෙන්නේ කොයි තැන් වලද කියලා. මතක තියාගන්න කොහොමද ටිකක් ලේසි විදිහක් කිව්වොත්. එහෙම අමුතුවෙන් ලේසි විදිහක් නැහැ. නමුත් NH ඉන්නවනේ. නයිට්‍රජන් වලට හයිඩ්‍රජන් ඉන්නවා නම් මෙන්න මෙයා එක හයිඩ්‍රජන් බොන්ඩ් හදන කෙනෙක් කියලා මතක තියාගන්න ඕනේ. චේන් එකේ මේ පැත්තට ගියාම මේ නයිට්‍රජන් ඉන්නේ. නමුත් මේ ළඟම ඉන්න කෙනා මෙයානේ. එතකොට ළඟම ඉන්න දෙන්නෙක් අතරනේ ඒ දෙන්නනේ බන්ධන හදාගන්න ඕනේ. එහෙනම් මේ දෙන්න අතර බන්ධනයක් හැදෙනවා කියලා හිතා ගන්න පුළුවන්. මෙයාත් හදනවා එක්කෙනෙකුට මෙයාත් හදනවා එක්කෙනෙකුට. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මෙයාගේ තනියෙන් ඉන්නේ NH එක්කෙනෙකුට ඉන්නේ මෙයා. නේද? ඒ NH උයි adjacent ඔක්සිජන් එක්කෙනයි. මෙයාගෙන් එක පැටලෙන්න පුළුවන්. පළවෙනියට හැදෙන පළවෙනි කෙනා මෙතෙන්දි බැඳින්නේ නැහැ. පළවෙනියට හැදෙන කෙනා අතර බැඳීමක් ඇති වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. මම දන්නවා එතන ටිකක් කොම්ප්ලිකේටඩ්. නමුත් ඔප්ෂන් එකක් නැහැ. බල ඇඳලා හුරු වෙන්න ඕනේ. ඇඳලා හුරු වෙන්නම වෙනවා. ලොකු අමාරුවකුත් නැහැ ඉතින්. මේ ස්ට්‍රක්චර්ස් මතක තියාගන්න නෑනේ. ස්ට්‍රක්චර්ස් වලට ෆයිනල් එකේදී දෙනවා. ගොඩක් දුරට මෙච්චර කල් දීලා තියෙනවා. එතකොට ඔයාලා දැනගන්න ඕන බැඳෙන්නේ කොතනින්ද කියලා විතරයි. adenine නම් NH group NH2 group එකෙන් බැඳෙනවා. ඊට යටින් තියෙන N වලින් බැඳෙනවා කියලා මතක කටපාඩම් කරගන්න. thymine නම් NH group එකයි ඊට උඩින් තියෙන ඔක්සිජන්